ගෞරවනීය ආරාධනාව පිළිගෙන ධර්ම මණ්ඩපයට වැඩමවා වදාළ මැල්ලගස්වැව විහාරවාසී ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද පන්නල ධම්මිස්සර ගෞරවනීය ස්වාමීන් වහන්සේ පළමු කොට සාදු නාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. මේ උතුම් සද්ධර්ම දේශනාව ධර්ම දානයක් ලෙසින් ලොව පුරා විසිරවා හරින්නට පින්වන්තෝ දායකත්වයේ දරනු ලබන්නේ ශ්‍රී දන්තබා රාජමහා විහාරාධිකාරී පූජ්‍යපාද නාපටවෙල සුමනරතන ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි හීනුකල පදිංචි ආර්.පී. පියදාස මහත්මයා ආර්.පී. ලුසිහාමි මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් සැමගේ මූලිකත්වයෙන් සහ ප්‍රදේශවාසී සියලු දෙනාගේ පින්වන්ත වූ දායකත්වයෙන් එසේනම් සද්ධර්ම ශ්‍රවණයට ප්‍රථම තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා සියලු දෙනාම තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බ
සබ්බං ආමබන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස අවසරයි හේනුග්ගල ශ්‍රී දන්තපා රජමහා විහාරස්ථානයේ විහාරාධිපති තැන්පත් පරම පූජනීය වන්දනීය නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු පඬිත ස්වාමීන් වහන්සේලා ඇතුළු සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඇතුළු වැඩමව වදාළ ගරු කටයුතු මහ සංඝරුවනින් අවසරයි. ඒ වගේම කුඹුක්වැව ශෛලබිම්බාරාම අධිපති අප කල්යාණ මිත්‍ර
දසසිල් මෑණින් වහන්සේ ඇතුළු මෑණින් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක ආර්.පී. පියදාස පින්වත් පියතුමන් ඇතුළු කාරුණික ගුණගරුක සත්පුරුෂ බෞද්ධ පින්තුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊටමත් ධර්මානුකූලව මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූලව නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අති උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණී සඳහා සැදී පැහැදී සූදානම් වෙන්නේ. පින්තුනි, දෙදෙව් ලොවට අධිපති සද්දෙව් මහ රජාණන් වහන්සේ සක්වලවල් 10000ක කෝටි ගණන් දෙවිවරුන් සමග අපේ බුදු පියාණන් වහන්සේ ළඟට ආවා. මුළු දෙවුරන් විහිරම බබළුවාගෙන හරියට සූර්යයන් දහසක් පෑවුවා වගේ ළඟට ඇවිත් දෑත දෝත නළලේ තබාගෙන වැඳගෙන භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, මේ ලෝක ධාතුවේ තිබෙන සියලුම ධානයන් පරාජයට පත් කරමින් දිනන්නේ කුමක්ද මගේ ස්වාමීනි? ආන්ගේ වෙලාවේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ ලබා දෙන්නේ පිළිතුර. සත් දෙවිඳුනි, දෙවිඳුනි, මේ ලෝක ධාතුවේ ඇති සියලුම ධානයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානයයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. හරියට බුදුරජාණන් වහන්සේ ළඟ සතුටු වෙලා ධර්ම ශ්‍රවණානිසංස දැනගෙන ධර්ම රත්නයේ ඇති වටිනාකම තේරුම් අරගෙන බුදු පියාණන් වහන්සේට නැවත වැඳ වැඳ පැදුකුණු කරලා ඉල්ලීමක් කරනවා, ස්වාමීනි, අපිට කොහෙන්ද ඒ තරම් වාග්ය? අපට ඒ තරම් වාග්යක් නැහැ ස්වාමීනි. අනේ ස්වාමීනි, ඔබ වහන්සේගේ ශ්‍රාවකීන්ට කියන්නේ යම් තැනක පද 4ක හරි ධර්ම සාකච්ඡාවක්
ධර්ම දේශනාවක් ධර්ම කාරණාවක් කියවුනොත් ආන්ගේ සාකච්ඡාව දේශනාව අවසන් වෙනකොට අපිට පින් අනුමෝදන් කරන්න කියලා ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට කියන්න ස්වාමීනි ඉල්ලීමක් කළා. එහෙනම් එතන සඳහන් කරනවා මේ ලෝක ධාතුවේ තිබෙන සියලුම දානයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානය. එහෙමනම් මේ මළුව පුරාවටම රැස් වෙලා ඉන්න ඔබ මේ ලෝක ධාතුවේ තිබෙන අති ශ්‍රේෂ්ඨම කුසල කර්මය සිද්ධ කරගන්නයි. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක් තථාගත ශ්‍රී සද්ධර්ම දානය කරගන්නවා නම් ආන්ගේ අය මේ ලෝකේ සඳහන් වෙන අති ශ්‍රේෂ්ඨම කුසල කර්මය සිද්ධ කරගන්න පින්තුන් කියලායි අපේ බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නට යෙදුනේ. තනියම ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්කම තිබුණා. නමුත් එසේ නොකර ධර්ම ශ්‍රවණය කරන්න කැමති ලංකාවාසී ලෝකවාසී බොහෝ දෙනෙකුට තථාගත ශ්‍රී සද්ධර්මයේ බෞද්ධ ගුවන්විදුලිය තුළින් දානය කරන්න අපේ පින්වත් පිරිස හැමදෙනාම කටයුතු සෝදානම් කරගත්තා. එහෙමනම් බොහෝ දෙනාගේ හිතසුව පිණිස ධර්ම දානමය කුසල කර්මයක් අපේ පින්තුන් හැමදෙනාම සිද්ධ කරගන්නවා. ශ්‍රද්ධාව වර්ධනය වෙන්නත් එක්ක අවබෝධය ඇති වෙන්නත් එක්ක මේ සද්ධර්ම දානයේ ආනිසංස කොයි තරම්ද කියන කාරණාව අපේ පින්තුන්ට සඳහන් කළොත් මට හිතෙනවා ඒක හරි වටිනවා කියලා. ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගිහින් ඊ타ත්ම ගෞරවයෙන් වන්දනා කරලා ඉල්ලීමක් කළා. මගේ ස්වාමීනි සංසාර සාගරයෙන් එතර යන්න අපේ බුදුරජාණන් වහන්සේ අපට මනාව කියා දුන් ශ්‍රී සද්ධර්මයේම දේශනා කරනසේක්වා කියලා ඉල්ලීමක් කළොත් එහෙම බණට ආරාධනා කරපු අයට මහා කල්පාටකානිසංස ලැබෙන බව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බණට ආරාධනා කරපු අයට මහා කල්පාටකානිසංස ලැබෙනවා. එහෙම පිරිසක් ආරාධනා කරපුවාම තවත් පිරිසක් අනන්ත අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ධර්ම ගෞරවය පෙරදරි කරගෙන බුදු පියාණන් වහන්සේ කියා දුන් විදිහටම බණ ඇහුවොත් ආන්ගේ අයට මහා කල්ප 9 කාංශංශ ලැබෙන බව අපේ බුදු පියාණන් වහන්සේ කියලා දුන්නා. අපි මහා කල්ප 8කට 9කට රැස් කරගන්න පින් කුසල් මිය පරලෝ ගෙහින් ඉන්න ඥාතිවරුන්ට අනුමෝදන් කරාපුවාම ඒ අය පින් ගන්න පුළුවන් තැනක උප්පත්තිය ලැබලා ඉන්නවා නම් ඒ අය එක මහා කල්පයකට පින් අරගන්න බවත් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම නිර්මල වූ ධර්මයේ ලෝකයට දානය කරන දේශකයන් වහන්සේට සංසාර සාගරයෙන් ඈතරටපත් වෙනකම්ම විපාක ලැබෙන බව අපේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. එහෙනම් කොයි තරම් වටින කියන කුසල කර්මයක්ද මේ? අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සංසාරේ කොයි තරම් භයානකයිද? මේ සසරින් අත මිදෙන්න බලාපොරොත්තු වෙන යම් කෙනෙක් ඉන්නවා නම් ආන්ගේ සියලුම දෙනා ඒකාන්තෙන් ධර්ම ශ්‍රවණය කළ යුතුමයි කියලා බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. ඒ කියන්නේ
ඒ කියන්නේ ධර්ම ශ්‍රවණය කරන්නේ නැති කිසිම කෙනෙකුට කිසිම දවසක නිවන් අවබෝධ කරගන්න බැහැ කියලායි සඳහන් කරන්නේ. එහෙමනම් බණ අහන්න ඕනේ. එහෙමනම් අද මම සඳහන් කළා බුදු පියාණන් වහන්සේ කියලා දුන්න විදිහටම බණ අහන්න ඕනේ කියලා. පින්තුනි බුදුරජාණන් වහන්සේ කියලා දුන්න විදිහටම බණ අහනවා කියලා කිව්වහම මෙච්චර කාලයක් අපි බණ ඇහුවා. භාග්‍යතුන් වහන්සේ කියලා දුන්න විදිහටම බණ ඇහුවද? ඒක තවත් දිගට සාකච්ඡා කළොත් භාග්‍යතුන් වහන්සේ දන් දෙන්න කියලා දුන්න විදිහටම අපි දන් දුන්නද? එහෙම නැත්නම් අපිට ඕන විදිහටද දන් දුන්නේ? භාග්‍යතුන් වහන්සේ සිල් රකින්න කියලා දුන්න විදිහටම අපි සිල් රැක්කද? එහෙම නැත්නම් අපිට ඕන විදිහටද සිල් රැක්කේ? භාවනා කරන්න කියලා දුන්න විදිහටම භාවනා කළාද? එහෙම නැත්නම් අපිට ඕන විදිහටද අපි භාවනා කළේ? පින්තුනි මේ ශාසනය භාග්‍යවතුන් වහන්සේගේ මේ ශාසනයේ පරම අයිතිකරුවාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විතරයි. මේ ශාසනයේ අයිතිය ප්‍රඥාවන්තයින්ගෙන් අගතනතුර ලබාපු මහා කල්ප ලක්ෂයක් අසංඛ්‍යයකට වැඩිය පෙරම් පුරා අසංඛ්‍යක් අධික කොට ඇති කල්ප ලක්ෂයක් පෙරම් පුරාපු අපේ බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ මහ ශ්‍රාවකයන් වෙච්ච පෙරම් පුරාපු මහ ප්‍රඥයන් වහන්සේටවත් මේ ශාසනය අයිතිය අපේ බුදුරජාණන් වහන්සේ පැනෙන්නේ. කොයිතරම් ප්‍රඥාවක් තියෙනවා කියලාද සඳහන් කරන්නේ? සඳහන් කරනවා එක දිගට කල්පයක් පුරාවටම වැස්සක් වැස්සොත් ඒ වැස්ස වහිනකොට ඒ වැස්සේ තියෙන වැහි බින්දු ගාන ගැනලා කියන්න පුළුවන් තරම් මහ ප්‍රඥාවක් මහ සාරිපුත්තයන් වහන්සේට තියෙනවා. එච්චර ප්‍රඥාවක් තිබිලත් භාග්‍යවතුන් වහන්සේට විතරක් දෙවෙනි වෙන්නේ මේ මහ ශ්‍රාවකයන් වහන්සේටවත් මේ ශාසනය අයිතිය පැවරුනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ විතරමයි මේ ශාසනයේ පරමයිතිකරුවාණන් වහන්සේ. පිළිතුරු ඒකයි සඳහන් කළේ අපිට ඕන විදිහට මේ ශාසනීය ගමනක් යන්න බෑ. මෙහෙම හිතන්නකෝ. එක රටක් තියෙනවා. ඒ රටේ රජුරු යම් නියමයක් කරවලා තියෙනවද? ඒ රජුරු පනවල තියෙන නීති රීති වලට අනුව ඒ රටේ ඉන්න මිනිස්සු ජීවත් වෙන්න ඕනි. එහෙම නැතිනම් රජුරුවන්ට විරුද්ධව කටයුතු කළොත් ඒ රටෙන් පිටමං වෙන්න වෙනවා. ඒකට දඬුවම් ලැබෙනවා. අපේ ලෝතර බුද්ධ ශාසනය කියන්නේ ඒ වගේ විශාල රටක් නම් ඒ රටේ ඉන්න මහරජුරුවන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. ඒකයි මම ඉහතින් සඳහන් කළේ ඒ මහ සත්පුරුෂයන්න් වහන්සේ කියලා දුන්න විදිහටම මේ ලෝතර සම්මා සම්බුද්ධ ශාසනය කියන රටේ ජීවත් වෙන්න ඕනේ. දන් දෙනකොට බණ අහනකොට සීල් රකින්නකොට භාවනා කරනකොට බුද්ධ ශාසනය හැසිරෙන්න ඕනේ බුදු පියාණන් වහන්සේ කියලා දුන්න විදිහටම. එමනම් බුදුරජාණන් වහන්සේ කියලා දුන්න විදිහටම බණ අහනවා කියලා කිව්වහම ත්‍රිපිටකයේ පුරාම සඳහන් වෙන සූත්‍ර දේශනා අතරින් අනීවරණ කියන සූත්‍රේ අපේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා ධර්ම ශ්‍රවණී කරන්න කැමැති ලොකු කුඩා හැම දෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් හදවතේ තියාගෙනම ධර්ම ශ්‍රවණී කරන්න ඕනි කියලා. එහෙම කියනකොට
අපිත් අපේ හදවතට තට්ටුවක් කරලා අහන්න ඕනේ. එහෙනම් මෙච්චර කාලයක් බණ අහපු අපේ බුදු පියාණන් වහන්සේ කියලා දුන්න විදිහට බණ ඇහුවද? එහෙම සඳහන් කරපු බලාපොරොත්තුවක් අපේ හිතේ තිබ්බද? එහෙනම් මොකක්ද ඒ බලාපොරොත්තුව? මා මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදී මාහට අති උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්ට ඕන යන බව අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියලා දුන්න විදිහටම ධර්ම ශ්‍රවණය කරමු. මේ සද්ධර්ම දානයේ කුසල කර්මයක්, සද්ධර්ම ශ්‍රවණ කුසල කර්මයක් ඔබට මට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසී මුදසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවන් කරගනිමු. පින්තුනි, අද ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගන්නට යෙදුනි අපේ බුදුරජාණන් වහන්සේ ඔබට මට මහත් වූ අනුකම්පාවෙන් යුක්තවම දේශනා කරන්නට යෙදුණු තවත් එක සූත්‍ර දේශනාවක්. අංගුත්තර නිකායේ පංචක නිපාතේ සඳහන් වෙන සද්ධ කියන සූත්‍රය. මේ සූත්‍රයෙන් අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙන්නේ ශ්‍රද්ධාවන්තයින්ට ලැබෙන ආනිසංස, ශ්‍රද්ධාවන්තයින්ට ලැබෙන වරප්‍රසාද. පින්තුනි, අංගුත්තර නිකායේ ඒකක නිපාතේ කිව්වොත් කරුණු එක එක කියලා දෙන කාරණා. පංචක නිපාත කිව්වොත් කරුණු පහ පහ කියලා දෙන කාරණා. අට්ඨක නිපාත කිව්වොත් කරුණු 8 කියලා දෙන කාරණා. නවක නිපාත කිව්වොත් කරුණු 9 කියලා දෙන කාරණා. දසක නිපාත කිව්වොත් කරුණු 10 කියලා දෙන කාරණා. එහෙමනම් පංචක නිපාත කියලා කියවහම කරුණු පහ පහ කියලා දුන්නේ පංචක නිපාතය. එහෙමනම් සඳහන් කරනවා සද්ධ සූත්‍රයේ. පින්තුනි, සද්ධ සූත්‍රයෙන් කාරණා කියලා දෙන්නේ ශ්‍රද්ධාවන්තයින්ට ලැබෙන ආනිසංස පහ. කවුද පින්තුනි ශ්‍රද්ධාවන්තය කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව, ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව, ආර්ය පුජ්‍යල මහා සංඝරත්නය පිළිබඳව පැහැදිලා චතුරාර්ය සත්‍ය නිශ්චිත ශ්‍රී සද්ධර්මයේ විශ්වාස කරලා අපි ඉපදී මෙරි යන මේ සංසාර සාගරයෙන් එතර වෙන්න ඕනි කියලා වෙරවැයන් වඩනි. දාන සීල භාවනා පාරමී පුරමින් සංසාර සාගරයෙන් එතර යන්න විරිය වඩන අයට ශ්‍රද්ධාවන්තයෝ කියලා සඳහන් කරනවා. එතකොට අපිට ශ්‍රද්ධාවක් තියෙනවද? ශ්‍රද්ධාවන්ත අයට, මේ බුද්ධ ශාසනයේ ගමන් කරන අයට මොනවද ලැබෙන වරප්‍රසාද? ශ්‍රද්ධාවන්ත අය කොයි වාගේ අයද? ශ්‍රද්ධාවන්ත අයට මොනවද ලැබෙන්නේ? ආන්ගේ කාරණා සාකච්ඡා කරන්න
තමයි අපි මේ සූදානම් වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් කරුණු දක්වනවා. පංචමේ භික්කවේ සබ්බෙහි කුල පුත්තේ ආනිසංසා. මහණෙනි, ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයාට ලැබෙන ආනිසංස පහක් තියෙනවා. ශ්‍රද්ධාවන්ත කෙනාට ලැබෙන ආනිසංස පහක් තියෙනවා. කතමේ පංච. මහණෙනි, මොකද්ද ඒ ආනිසංස පහ? සඳහන් කරනවා මේ ලෝක තලෙහි ශාන්ත සත්පුරුෂයෝ ඉන්නවා නම් කවුද මේ ශාන්ත සත්පුරුෂයෝ කියන්නේ? පින්තුනි, මේ ශාන්ත සත්පුරුෂයෝ කියලා කියන්නේ ශාන්ත සත්පුරුෂයන්ගේ මුදුන් මල්කඩ වගේ වැඩ ඉන්නේ ඉහළින්ම ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එනම් ශාන්ත සත්පුරුෂයන්ගේ දෙවනි උදාර පුරුෂයන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ. තුන්වෙනියට මහරහතන් වහන්සේලා. එතනින් යට සෝවාන් සකුදාගාමි අනාගාමි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් කියලා සඳහන් කරනවා. මේ මහෞත්තමයන් වහන්සේලාට ශාන්ත සත්පුරුෂයෝ කියලා සඳහන් කරනවා. එහෙනම් පළවෙනිම ආනිසංසය තමයි මහණෙනි, මේ ලෝක තලෙහි ශාන්ත සත්පුරුෂයෝ ඉන්නවද? ආන්ගේ ශාන්ත සත්පුරුෂයෝ පළමුවෙන්ම ශ්‍රද්ධාවන්තයට අනුකම්පා කරනවා, අනුග්‍රහ කරනවා. දෙවෙනි ආනිසංසය තමයි පැමිණෙනවා නම් පැමිණෙන්නේ මේ ශාන්ත සත්පුරුෂයෝ ශ්‍රද්ධාවන්තයින් ළඟට. යමක් පිළිගන්නවා නම් පිළිගන්නේ ශ්‍රද්ධාවන්තයින්ගෙන්. ඊළඟට සඳහන් කරනවා හතරවෙනි කාරණාව, යම් ධර්මයක් දේශනා කරනවා නම් දේශනා කරන්නේ ශ්‍රද්ධාවන්තයින්ට. පස්වෙනි කාරණාව, ශ්‍රද්ධාවන්තයෝ කය බිඳුනහම ඒ කියන්නේ මරුණහම ඒකාන්තයෙන් දිව්‍ය ලෝක තලයන් වල උපදිනවා. මේ ආනිසංස පහ තමයි ශ්‍රද්ධාවන්තයට ලැබෙන ආනිසංස පහ. එහෙනම් මොකද්ද මේ ආනිසංස පහ? අනුකම්පා කරනවා නම් අනුකම්පා කරන්නේ, අනුග්‍රහ කරනවා නම් අනුග්‍රහ කරන්නේ ශාන්ත සත්පුරුෂයෝ ශ්‍රද්ධාවන්තයින්ට. පැමිණෙනවා නම් භික්ෂාව හෝ පිණ්ඩපාතය හෝ හොයාගෙන එළබෙනවා නම් එළබෙන්නේ ශ්‍රද්ධාවන්තයින් ළඟට. යම් දෙයක් පිළිගන්නවා නම් පිළිගන්නේ ශ්‍රද්ධාවන්තයින්ගෙන්. යම් ධර්මයක් දේශනා කරනවා නම් දේශනා කරන්නේ ශ්‍රද්ධාවන්තයින්ට. ශ්‍රද්ධාවන්තයෝ මරුණයින් පසුව දෙවියන් අතර උපදිනවා. මේ තමයි ශ්‍රද්ධාවන්තයට ලැබෙන ආනිසංස පහ. මේ කාරණා ටික මෙහෙම කිව්වට අපට තේරුණා මදි. ඒ නිසා අපි මේ කාරණා ටික ගැඹුරින් සාකච්ඡා කරමු. පින්තුනි, අපේ බුදුරජාණන් වහන්සේ ඔබව මාව මේ සංසාර සාගරයෙන් එතරට පත් කරන්න හරියට දුක් විඳගෙන ආවා. උන්වහන්සේ හුඟක් දුක් විඳා. කොච්චර කාලයක් මේ සංසාරේ සැරිසරුවද? මනෝ ප්‍රනිදානි, වාග් ප්‍රනිදානි, කාය ප්‍රනිදානි, ත්‍රිවිධ ප්‍රනිදාන පිරුවා.
බුදුරජාණන් වහන්සේලා විතර 5,12,027 නම දැකලා පුදලා වන්දනා කරලා ආශිර්වාදය අරගෙන පිරුම් පිරු බුදුරජාණන් වහන්සේලා 5,12,000 කියලා කිව්වහම 12,027 නමක් කියලා කිව්වහම යටත් පිරිතෙන් බුදුරජාණන් වහන්සේලා දෙනමක් අතරේ පරතරේ කොයිතරම්ද කියලා අට කතාවේ සඳහන් කරලා තියෙනවා. අඩුම තරමේ කල්ප 30කවත් පරතරයක් බුදුරජාණන් වහන්සේලා දෙනමක් අතර තියෙනවා. පින්දුනි කල්පයක් කීවහම කල්පයක් කියන්නේ කොච්චර කාලයක්ද? නිතර ධර්ම ශ්‍රවණය කරන පින්තුන් හැටියට ඔබ ඒ කාරණාව මනාව දැන් දන්නවා. නමුත් නැවත වතාවක් බොහොම කෙටියෙන් මේ කාරණාව මතක් කරනවා. පින්තුනි මහා කල්පයක් ඇතුලේ අසංඛ්‍ය කල්ප 4ක් තියෙනවා. එක අසංඛ්‍ය කල්පයක් ඇතුලේ අන්තර් කල්ප 64ක් තියෙනවා. එක අසංඛ්‍ය කල්පයක් පුරාවට මේ මනුස්ස ලෝකේ විනාශ වෙනවා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ අන්තර් කල්ප 64ක් පුරාවට මේ මනුස්ස ලෝකේ විනාශ වෙනවා. ඊළඟ අන්තර් කල්ප 64 ඊළඟ අන්තර් කල්ප 64 විනාශ වෙලා පවතිනවා කියලා සඳහන් කරනවා. ඊළඟ තුන්වෙනි අන්තර් කල්ප 64 මනුස්ස ලෝකය නිර්මාණය වෙනවා කියලා සඳහන් කරනවා. හතරවෙනි අන්තර් කල්ප 64 හතරවෙනි අසංඛ්‍ය කල්පයේ ඔබ වගේ මං වගේ අය පවතිනවා කියලා සඳහන් කරනවා. එහෙනම් හතරෙන් එකකයි අපි ඉන්නේ. ඒ යුගයයි මේ ගෙවෙන්නේ. එහෙමනම් මහා කල්පයක් ඇතුලේ අසංඛ්‍ය කල්ප 4යි. එහෙම නැතිනම් අන්තර් කල්ප 64 4යි නම් එහෙනම් අන්තර් කල්ප 256ක් තියෙනවා. අන්තර් කල්පයක් කියන්නේ කොච්චර කාලයක්ද? ඒක ඇතුලේ දවස් 365 අවුරුදු කීයක් නම් තියෙනවද? මේක සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තුල. පින්තුනි අන්තර් කල්පයක් ඇතුලේ දවස් 365 අවුරුදු අසංඛ්‍ය 86,40,000ක් තියෙනවා කියලා සඳහන් කරනවා. එහෙනම් අසංඛ්‍ය කියන ඉලක්කම කොයිතරම් ලොකුද? අසංඛ්‍ය කියන ඉලක්කම ලියන්නේ ඉලක්කම් කීයක් භාවිත කරනවද? ඉස්සරහින් 1 ලියලා ඊට පිටිපස්සෙන් 140ක් ලියන්න ඕනේ අසංඛ්‍ය කියන ඉලක්කම ලියන්න. මෙච්චර දියුණු වෙච්ච අපි අද ලෝකේ භාවිතා කරන ලොකුම ඉලක්කම ඉස්සරහින් 1 ලියලා ඊට පිටිපස්සෙන් 12ක් 13ක් 14ක් ලියනවා. හැබැයි සඳහන් කරනවා එදා මුතුන් මිත්තෝ භාවිතා කරපු ලොකුම ඉලක්කම් අතරින් එකක් තමයි අසංඛ්‍ය කියන්නේ. ඉස්සරහින් 1 ලියලා ඊට පිටිපස්සෙන් 140ක් ලියනවා. එහෙනම් ඒකට කියන්නේ අසංඛ්‍ය කියලා. එහෙමනම් දවස් 365 අවුරුදු 1.140 86,40,000ක් තියෙනවා එක අන්තර් කල්පයක් ඇතුලේ. එබඳු අන්තර් කල්ප 256ක් මහා කල්පයක් වෙනවා. එතකොට අපේ පින්තුන් හිතලා බලන්නේ ඔය කිව්ව ගාන අපිට හිතාගන්නවත් පුළුවන්ද? අදහ ගන්නවත් අපිට බෑ. ඒ තරමට අපිට තේරෙන්නේ නැහැ. අපේ නුවණ හැටි. එතකොට බුදුරජාණන් වහන්සේලා දෙනමක අතර පවතින කාලේ සඳහන් කරන අඩුම තරමේ කල්ප 30ක් කියලා.
එතකොට හිතන්නකෝ කොයි තරම් කාලයක් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ශාසනය අතුරුදහන් වුණාම තවත් කී කාලයක් නම් යයිද බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. එහෙමනම් සඳහන් කරනවා මේ විදිහට හරියට මේ සසරේ ඉපදී අපේ බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ කාලයේදී මේ සංසාරේ හරියට දුක් විඳ. ඒ දුක් විඳි ඔබ වගේ මං වගේ අහිංසක සත්වයින් වේ සංසාර සාගරයෙන් එතරටපත් කරන්න. තිබ්බේ නැද්ද? තිබ්බේ නැද්ද තනිවම සංසාරයෙන් එතර වෙන්න? ඔය කවුරුත් මට එතරටපත් කරන්න ඕනේ මං තනිවම නිවන් දකින්නවා කියන්නේ. තිබුණා. හැබැයි සඳහන් කරනවා මට එහෙම කරන්න බෑ කියලා අවවාද කරගන්නවා කියලා Tamanට. එදා දීපංකර දසබලයන් වහන්සේ රත්තරන් පර්වතයක් පෙරලි එනවා වගේ පේන්නේ නුවරට දානි වළඳන්ට. පිළිතුරු ලක්ෂ 4කට වැඩිය සිව්පිලිසීඹියාපත් මහරහතන් වහන්සේලාත් එක්ක එනකොට සක්වලවල් 10000ක දිව්‍ය රාජ්‍යයෙන් බ්‍රහ්ම රාජ්‍යයෙන් භාග්‍යවතුන් වහන්සේට කොහොම සලකන්නේ ඇද්ද? අපේ පින්තුන් දන්නවනේ බුදුරජාණන් වහන්සේ වඩිනකොට කොහොම ආරක්ෂාවක් කොහොම ලස්සන කොහොම බබලීමක් තියෙනවද කියලා. රියන් 80කට වැඩිය දීපංකර දසබලයන් වහන්සේ උසයි කියලා සඳහන් කරන්නේ. එතකොට රත්තරන් පාටින් බබලි වඩිනකොට දීපංකර දසබලයන් වහන්සේ රඹගම් නුවරට දානි වළඳන්න වඩිනකොට දකුණු සිරිපා මණ්ඩලයේ ඉහළට ඔසවලා මල් පාවඩේ උඩට සිරිපා මණ්ඩලයේ තියෙනකොට සඳහන් කරනවා දසබලයන් වහන්සේගේ ධන මණ්ඩලයේ දක්වාම යට වෙනවා කියලා මල් වලින්. එතකොට මිනිස්සු කොහොම පූජාවන් කරන්න ඇද්ද? මේ ශ්‍රද්ධාව තියෙන නිසා. එහෙමනම් සඳහන් කරනවා එදා තමන්ගේ ජීවිතේ පූජා කරලා ජීවිත පූජාවක් කළා. මල් යහනාවකින් සිරිපා මණ්ඩලයේ තබතබා වඩින මේ උදාර බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට උන්වහන්සේගේ සිරිපා මණ්ඩලයේ මඩ ගෑවෙන්න දෙන්න බෑ. මම මගේ ජීවිතේ පූජා කරනවා. එහෙම කියලා මගේ ශරීරයේ ඒ දණ්ඩක් කරගෙන මේ සිරුර උඩින් ගියාපුවා වැඩපුවා. එහෙම හිතලා ජීවිතේ පූජා කරනවා. ජීවිතේ පූජා කරනවා කිව්වහම අපිට බොහොම පුංචි සරල වචනයක් වෙන්න ඇති. හැබැයි සඳහන් කරනවා අපි කවුරුත් අපේ ජීවිතේට හරි ආදරේ. එතකොට බලෙන්ම පූජා කරනවා මම පෑගිලා මැරිලා ගියාට කමක් නැහැ කියලා. නිකන් හිතන්නකෝ බුදු පියාණන් වහන්සේ විතරක් වඩීද මේ දණ්ඩ කරගෙන නෑනේ. ලක්ෂ 4කට වැඩිය මහරහතන් වහන්සේලා මේ ශරීරයේ ඒ දණ්ඩක් කරගෙන වඩිනකොට ලක්ෂ 4කට නෙමෙයි කී දෙනෙකුට පෑගිලා මැරිලා යයිද? මම මැරෙනවා පෑගිලා මැරෙනවා කියලා දැන ජීවිතේ පූජා කරනවා. පිළිතුරු බුදු බව ලබා ගන්න නියත විවරණ ගන්නකොට ජීවිත පූජාව සිද්ධ කළ යුතුමයි කියලා සඳහන් කරනවා. ඒක විශේෂ මංගය. ඒකනේ සඳහන් කරන්නේ පාරමී, උපපාරමී, පරමත්ත පාරමී. උපපාරමී කිව්වහම පාරමී පිළිබඳව අපි කවුරුත් දන්නවා.
උපපාරමී කියවහම අපි හිතන්නේ මොකද මේ සිංහලේ උප කියන වචනේ කිව්වහම දෙවෙනි ගණයටයි වැටෙන්නේ බොහොම පුංචි කියලා. හැබැයි පින්නතුනි පාරමිතාවල් වලට වැඩි උපපාරමිතා හරි භයානකයි කියලා සඳහන් කරන්නේ. මොකද්ද මේ උපපාරමිතා කියන්නේ? උපපාරමිතා කියලා සඳහන් කරන්නේ මේ ශරීරයේ තියෙන ඇස්, ඉස්, මස්, ලේ මේ සියල්ලම දන් දෙනවා කියන එක. එහෙනම් උපපාරමිතා බොහොම පුංචි කියලා හිතෙනවද? පරමත්ත පාරමිතා කිව්වහම අපි හිතනවා තව පුංචි කියලා. පරමත්ත පාරමිතා කිව්වහම පුංචිද? පාරමී උපපාරමිතා වලටත් වැඩිය භයානකයි. එහෙනම් මොකද්ද පරමත්ත පාරමිතා කියන්නේ? ජීවිතේ පූජා කරනවා කියන එක. අපිට කරන්න පුළුවන්ද? මෙන්න මේ තුන් ආකාර පාරමිතා 30 ආකාරයකින් සම්පූර්ණ කළා. කොයි තරම් පෙරම් පුරන්නේ නැද්ද? එහෙම පෙරම් පුරලයි සම්මා සම්බෝධිය ලබා ගත්තේ. එහෙම පෙරම් පුරලා සම්මා සම්බෝධිය ලබා ගන්න එනකොට දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේට කතා කරලා කියනවා, සාරිපුත්තේ සමහර දවස්වලට මම සම්බෝධිය ලබා ගන්න පෙරම් පුරමින් එන කාලේ සමහර දවස්වලට මම කෑවේ එකම එක බත්තටේ. සාරිපුත්තේ සමහර දවස්වලට එකම එක මුං ඇටයයි. සාරිපුත්තේ සමහර දවස්වලට එකම එක කඩලටයයි. සාරිපුත්තේ පිළිතුරු කාටද පුළුවන් එක බත්තටයක් කාලා ජීවත් වෙන්න? කාටද පුළුවන් එක මුං ඇටයක් කාලා ජීවත් වෙන්න? කාටද පුළුවන් එක කඩලටයක් කාලා ජීවත් වෙන්න? එහෙමනම් සඳහන් කරනවා ආන්ගේ දේ මම කළා සාරිපුත්ත. ආනන්ද ස්වාමීන් වහන්සේට දවසක් කතා කරලා කියනවා, ආනන්ද එදා වෙස්සන්තර මහරජුරුව වෙලා මං උපත ලැබලා ඉද්දි මගේ දරුවෝ දෙන්නව මං දන් දීලා ජෝජක බමුණ ගහලා වැඩ අරගෙන දරුවෝ දෙන්න පැනලා ඇවිල්ලා වෙස්සන්තර මහරජුරුවන්ගේ සිරිපා මණ්ඩලයේ ළඟ පාද අල්ල වැඳ ජීවිතය ඉල්ලනවා, මගේ තාත්තේ අපිව දන් දෙන්න එපා, අපිව බේරගන්න කියලා. දරුවන්ගේ පිට දැකපු මගේ ඇස් වලින් එළියට ආවේ කඳුළු නෙවෙයි ආනන්ද, ලේ කියලා මතක් කළා. එයි රාජ කුමරුවන් දෙන්නෙකුගේ මේ පිට කොන්දට ලේ පැහැවෙන්න ගහලා වැඩ අරගෙන, පුංචි ළමයි දෙන්නෙකුට ගහලා වැඩ අරගෙන රජෙක් වෙච්ච වෙස්සන්තර රජුරවන්ට කොයි තරම් ශෝකයක් දැනෙන්නේ නැද්ද? එහෙනම් මෙච්චර පාරමිතා පිරුව අපට පුරන්න පුළුවන්ද? එහෙම පුරලා එච්චර දුක් විඳි ඔබ වගේ මං වගේ අහිංසක මිනිස්සුන්ගේ සංසාර සාගරයෙන් එතටපත් කරන්න. ජාතක පාළියේ කියවලා බලන්න. ඒ කාරණා බොහොම ගැඹුරින් තියෙනවා. එක කාලෙක මහා හස්තියෙක් වෙලා උපත ලැබලා ඉන්නවා. හැමෝම එනවා රත්තරන් පාට දල දෙක කපාගෙන යන්න. සෝනුත්තර කියන වැද්දා කහ පාට වස්ත්‍රයක් පොරෝගෙන ඇවිල්ලා කියනවා, මට උඹේ දල දෙක ඕනි. දල දෙක දීපන්, මගේ පවුල මං ජීවත් කරන්න ඕනි කියලා. මගේ දරුවන් මට බඩගින්න තියන්න බෑ කියලා.
ඒ වෙලේ තිබ්බේ නැද්ද හොඬ වැලෙන් අල්ලලා මිරිකලා පොඩි කරලා දල දෙකෙන් ඇනලා කකුල් වලින් පාගල චප්ප කරලා ඈතට විසිකන්න තිබ්බේ නැද්ද? තිබුණා. හැබැයි මේ මහ සත්වයන් වහන්සේ දන බිම ඇනගෙන මතක් කරනවා මගේ දල දෙක කපා ගන්න කියලා. හරස් කීතකින් දල දෙක කපාගෙන යනකොට උන්වහන්සේගේ ඇස් කඳුලින් තෙත්ෙන්න ඇති කොයිතරම් තනි වෙන්න ඇද්ද, කොයිතරම් අසරණ වෙන්න ඇද්ද. ඇයි එච්චර දුක් විඳි? ඔබ වගේ මං වගේ සත්වෙන් සංසාරයෙන් මුදවන්න. මහා කපි ජාතකී මිනිස්සුන්ට උදව් කරන්න ගිහිල්ලා ජීවිතේ විනාශ වෙන තත්ත්වයට එනවා. ශාන්තිවාදී ජාතකයේ කලාබු මහරජුරු කෑලි කෑලි වලට ඉරුව කිව්වොත් වැරදි නෑ. එච්චර දුක් දීලා එච්චර ජීවිතේ පූජා කර කර ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් මේ සංසාර සාගරේ හරියට දුක් විඳා. ධර්මපාල කුමාරයා වෙලා ඉපදිලා ඉන්නකොට කොයිතරම් දුක් විඳද? ඒ අපි වෙනුවෙන්. සිය මහ රජුරුව වෙලා ඉන්නකොට ඇස් දන් දෙනවා. ඇස් දෙක දන් දීම එතන දාන පාරමිතාව පිළිබඳව බොහොම ගැඹුරට කියලා දෙනවා. සඳහන් කරනවා මෙච්චර දාන පාරමිතාව පුරලා මිනිස්සු කෝටි ගණන් මාලිගාවට එකතු වෙලා සිව් ජාතකයේදී කතා කරනවා අනේ ස්වාමීනි රන් රිදී මුතු මණික් ඔක්කොම දන් දෙන්නේ භාණ්ඩාගාර හිස් වෙනකන් දන් දෙන්නේ ස්වාමීනි ඔබ වහන්සේට මේ රට එපා නම් රාජ්‍ය එපා නම් රට රාජ්‍යයක් දන් දෙන්නේ බලන්නකො මිනිසුන්ගේ ආදරේ කොයිතරම්ද කියලා. නමුත් ස්වාමීනි මොනවා දන් දුන්නත් ඔබ වහන්සේගේ ඇස් දෙක නම් දන් දෙන්න එපා ස්වාමීනි කියලා ඉල්ලීමක් කළා. රාජාංගණයට ඇවිල්ලා මතක් කරනවා මගේ මිනිසුනි මම මේ ඇස් දෙක දන් දෙන්නේ ඔබ වගේ කෝටි ගණන් අහිංසක සත්වයින්ව සංසාරයෙන් මුදවන්නමයි. තනිව මෙතර යන්න නෙමෙයි. මගේ පාරමිතාව වලක්වන්න එපා මිනිසුනි කියලා කිව්වේ. ඔක්කොම මිනිස්සු නිහඬ වෙනකොට සීවක වෛද්‍යාචාර්යතුමා මතක් කරනවා ඔබ වහන්සේගේ ඇස් දෙක දන් දෙන්න ඕනේද කියලා. ඒ වෙලේ මතක් කරනවා ඕමට දෙන්න ඕනේ. ස්වාමීනි ඇස් දෙක ගලවනකොට හරියට රිදෙනවා. ඔබ වහන්සේලා රජවරු දුක උහුලන්නේ නැහැ ඔබ වහන්සේලාට. ස්වාමීනි ඔබ වහන්සේ කොහොම රජකම් කරන්නද කියලා අහන්න ඇති. ලේ වගුරුනවා ලේ උතුරනවා. ටික දවසක් යනකම් මස්දළු එනකම් ඒ වේදනාව දැනෙනවා කෙවි කෙවි ස්වාමීනි. ඔබ වහන්සේට ඇස් දෙක දෙන්න ඕනේද කියලා අහනවා. ඒ වෙලේ මතක් කරනවා ශීවක ඔබ මට ඊටාම කුළුපගයි ඔබ ඊටාමත් මට ආදරෙයි මං ඒක දන්නවා. නමුත් ශීවක ඔබ තවත් වචන කතා කරලා මාව වෙහෙසටපත් කරන්න එපා. මගේ මේ ඇස් දෙක ගලවලා ආංගර ඉන්න අන්ධයාගේ ඇස් වලේ පිහිටන්න කියලා කිව්වා. එහෙමයි ස්වාමීනි එහෙමයි කියලා ඇස් දෙක ගලවලා පිහිටෙව්වා. පස්සේ මිනිස්සුන්ට කතා කරලා කියනවා මම දැන් ඇස් පේන්නේ නැති රජෙක්. ඇස් දෙක පේන්නේ නැති රජෙක්. ඇස් දෙක නැති රජෙක් රටේ රජකමට සුදුසු නෑ. ඒ නිසා දැන් මට රජකම් කරන්න බෑ. මාව අරගෙන ගිහිල්ලා උයනේ එක තැනක නතර කරන්න කනවැල අල්ලගෙන යන්න විතරක්
එක සේවකයෙක් මට දෙන්න කියලා ඉල්ලීමක් කළා. එච්චර දුක් විඳේ කා වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. එච්චර දුක් විඳේ මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂයක. එහෙම දුක් විඳගෙන එනකොට දීපංකර දසබලයන් වහන්සේගේ පාද මණ්ඩලයේ ළඟ ජීවිතේ පූජා කරනකොට තව බණපද දෙකයි අහන්න ඕනෝනි. ඒ ශාසනයේ මහ ශ්‍රාවකෙක් වෙලා සංසාරෙන් එතර යන්න. හැබැයි සඳහන් කරනවා තමන්ටම අවවාද කරගන්නවා කියලා සුමේද උඹ බඩගින්න යන දරුවන්ගේ අම්මා කෙනෙක්. සුමේද දරුවෝ බඩගින්න යන්නකොට උඹට පුළුවන් ද තනියම කෑම කන්න? ඒක හරියම්මෙකුට තාත්තෙකුට කරන්න බෑ. සුමේද උඹත් හරියට ආන් ඒ වගේ කියලා. මේ තමන්ටම අවවාද කරගන්න. සුමේද උඹට තනියම මේ සංසාර සාගරයෙන් එතර යන්න බෑ. කෝටි ගණන් එතරටපත් කරමින් එතර වෙන්න සුමේද කියලා තමන්ටම අවවාද කරගන්නවා. සුමේද මහ විශාල ගයක් ගිනි අරගන්නවා. අම්මයි තාත්තයි එළි දරුවෝ ඇතුලේ පිච්චෙන්නේ ඔන්න මෙන්න විලාපතීතිය කෑ ගහක ජීවිතේ ඉල්ලනවා. මගේ අම්මේ මගේ තාත්තේ මපේ ජීවිතේ බේරගන්න කියලා. සුමේද හරි අම්මෙකුට තාත්තෙකුට පුළුවන්ද දරුවෝ ඇතුලේ පිච්චෙන්න විලාපතීතිය කෑ ගහනකොට තමන්ගේ ජීවිතේ බේරගෙන හරි අම්මෙකුට තාත්තෙකුට දුවන්න බෑ. මම මරුණත් කමක් නෑ. මේ ගිනි ගන්න ඔක්කොම මගේ ඇඟට කඩාගෙන වැටුණත් කමක් නෑ. මම මරුණාවේ පිච්චුණාවේ සියල්ලම නැති වෙලා ගියපුවාවේ නමුත් මගේ දරුවන්ව මං ඇතුළට පැනලා බේර ගන්නවා කියලයි ඒගේ ඇතුළට පයින්නේ. ඒ තමයි අම්මගේ තාත්තගේ සෙනෙහස. එහෙම අපේ බුදුරජාණන් වහන්සේ එහෙම Tamanට හිතාගන්න ඇති. එහෙම දුක් විඳලා මේ සංසාරේ එනකොට උන්වහන්සේ දැනන් හිටියේ නැද්ද දීපංකර දසබලයන් වහන්සේ ළඟින් මට තවත් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න වෙනවා. අසංඛ්‍ය 4යි ලක්ෂයක තව පෙරම් පුරන්න වෙනවා. එහෙම පෙරම් පුරනකොට මට නිරේට යන්න වෙනවා. මට තිරිසන් අපායට යන්න වෙනවා. මට මේ සංසාරේ තවත් කාලයක් සැරිසරන්න වෙනවා. දැන් මං දුක් විඳ ඇති කියලා උන්වහන්සේට හිතෙන්නේ නැතුව ඇද්ද? නමුත් මිනිසුන් කෙරෙහි තිබුණ මහ දයාව නිසා ඒක ගණන් ගත්තේ නෑ කියලා සඳහන් කරනවා. ඒ නිසා පෙරම් පිරුවා. එහෙම පෙරම් පුරලා සම්මා සම්බෝධිය ලබාගෙන බුදු බව ලබාගෙන පැත්තකට වෙලා ඉඳ තිබ්බේ නැද්ද උන්වහන්සේට? අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේ නම. දීපංකර දසබලයන් වහන්සේගේ ආයුෂ කොයිතරම්ද? පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ආයුෂ කොයිතරම්ද? උන්වහන්සේලාගේ ආයුෂත් එක්ක බලනකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ආයුෂ කොයිතරම්ද? අවුරුදු 20000යි. අවුරුදු 60000යි. අවුරුදු 90000යි. අවුරුදු 80000යි. මෙච්චර ආයු වළඳපු බුදුරජාණන් වහන්සේලා ඉදිරියේ අපේ බුදුරජාණන් වහන්සේ නිකම්ම අවුරුදු 80යි. ඒ අවුරුදු 80 බුද්ධ ආයුෂ අවුරුදු 45. හැබැයි ලෝතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේලා කරන මෙහෙවර අඩු කළාද? අඩු ආයුෂක් තිබිලා නෑ පින්නතු. සියලු බුදුරජාණන් වහන්සේලා කරන මෙහෙවර අවුරුදු ලක්ෂයක් ආයු වළඳන තථාගතයන් වහන්සේ නමක් කරන මෙහෙවර ඒ මෙහෙවරම අඩු නැතිව අවුරුදු 45කින් සිද්ධ කළ අවසන් කළා කියලා සඳහන් කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේලා පරිනිර්වාණය කරන ආකාර 3ක් තියෙනවා. දැනට ආකාර 2කින් විතරයි පිරිනුවම් පාලා තියෙන්නේ.
තුන්වෙනි ආකාරයෙන් තාම මං වැඩ ඉන්නවා ආනන්ද කියලායි මහා පරිනිබ්බාන සූත්‍රයේ අග දීඝනිකායේ දෙවෙනි පොතේ 242 වෙනි පිටුවේ ඉඳලා 245 පිටුව දක්වාම සඳහන් කරලා තියෙනවා. ආනන්ද එයි මේ අඬන්නේ. ආනන්ද මම කිව්වේ නැද්ද මේ සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි? එහෙම මං කිව්වේ නැද්ද ආනන්ද? ලෝතුරා බුදු වෙච්ච මට පරිනිර්වාණය කරන්න වෙනවා කියලා කිව්වේ නැද්ද ආනන්ද මම? ආනන්ද ශෝක කරන්න එපා. තැවෙන්න එපා. තථාගතයන් වහන්සේ අතීතයට ගියා කියලා හිතන්න එපා ආනන්ද. මම තවත් අට කතාවක විග්‍රහ කරනවා. මම තවත් කාලයක් මේ මනුස්ස ලෝකතලේ වැඩ ඉන්නවා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අතුරුදහන් වෙනකම්. එහෙමනම් ඒ සඳහන් කරන්නේ වසර 5000ක් කාලයක් මම වැඩ ඉන්නවා ආනන්ද කියලා. එහෙමනම් තව ඒ මහා නදීවරයාණන් වහන්සේ තම වැඩ ඉන්නවා කියලා කියන්නේ. ඒක අපි කියන වචනයක් නෙමෙයි. උන්වහන්සේම සුවඳ හමන ශ්‍රී මුඛ ධාතුව ඉවර කරලා දේශනා කොට වදාළ වාක්‍ය. එහෙමනම් උන්වහන්සේ අපි වෙනුවෙන් දුක් විඳලා ආපු ගමනේ බුදු බව ලබාගෙන පැත්තකට වෙලා ඉඳ තිබ්බේ නැද්ද? චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස මේ සියල්ල මෙරිදි බලෙන් මවාගෙන උන්වහන්සේට ඉඳ තිබුණා. කිසිම කෙනෙක් ළඟට හොයාගෙන යන්නේ නැති. ආයචන සූත්‍රේ බ්‍රහ්මායාචන සූත්‍රයේ සඳහන් කරන ඒ කාරණාව. මහා බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේ ළඟට ආරාධනා කරන්න ආවේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ නැහැ. අපි ඉවරයි. ඒකාන්තෙම අපි ඉවරයි කියලා තමයි සක්වලවල් 10000ක බ්‍රහ්මරාජයන් වහන්සේලා විශාල ප්‍රමාණයක් එක්ක බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ආරාධනා කරනවා. අනේ ස්වාමීනි ඉර පායනකම් මල් පූදින්න බලාගෙන ඉන්නවා. ස්වාමීනි ආන් ඒ වගේ ඔබ වහන්සේ සංසාර සාගරයෙන් එතරටපත් වෙලා ධම් දේශනා කරනකම් සංසාරයෙන් එතර වෙන්නේ අහිංසක නුවණැති ප්‍රඥාවන්තයෝ මග බලාගෙන ඉන්න ස්වාමීනි කියලා ඉල්ලීමක් කළා. ස්වාමීනි අනුකම්පා කරලා ධර්මයේ දේශනා කරන්න. සුගතයන් වහන්සේ අනුකම්පා කරලා ධම් දේශනා කරන්න. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ අනුකම්පා කරලා ධම් දේශනා කරන්න. ආන් මේ වෙලාවේ සඳහන් කරන්නේ ආයචන සූත්‍රයේ මහ බමුණි අමාදුර විවර කරලායි තියෙන්නේ සදහැත්තෝ සදහැමුදත්වා. ආන් එතන විශේෂ කාරණාවක් සඳහන් කරනවා. අමාදුර විවර කරලායි තියෙන්නේ මම. ශ්‍රද්ධාව තියන අය ශ්‍රද්ධාව මුදන්න. එහෙනම් ලෝතුරා සම්මා සම්බුද්ධ ශාසනය කියන දියමන්ති ගුහාවට, මණික් ගුහාවට, පලිඟු ගුහාවට ඇතුල් වෙන්න තියෙන දොර තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ශ්‍රද්ධාව නැති කිසි කෙනෙකුට මණික් ගුහාවට ඇතුල් වෙන්න බෑ. එහෙනම් බලන්නකෝ ශ්‍රද්ධාව කියන කාරණාව කොයිතරම් වටිනවද? එහෙනම් ශ්‍රද්ධාව තියෙන කෙනාට ලැබෙන ආනිසංස පහ දක්වන්නයි මේ කාරණා මෙහෙම පෙළගස්සමින් මේ ආවේ. සඳහන් කරනවා මේ ලෝකේ යම් සත්වයෙක් ඉන්නවද ඒ සියලුම දෙනා බුදුරජාණන් වහන්සේට ණයයි කියලා.
ඇයි එහෙම කියන්නේ? සංසාරයේදී මණිකක් හරි අපි උන්වහන්සේගෙන් ඉල්ලගත්තා. අඩුම තරමේ මාලයක් හරි එහෙම නැතිනම් බත් පිඬක් හරි උන්වහන්සේගෙන් අපි ඉල්ලගත්තා. ඒ වගේම සඳහන් කරනවා එහෙමත් නැතිනම් රෝම කූපයක් හරි අපි ඉල්ලගත්තා. බුදුරජාණන් වහන්සේගේ දරුවෝ වෙච්ච අපි හැමෝම ඒ මහ සත්පුරුෂයාණන් වහන්සේට හුඟා ණයයි කියලා සඳහන් කරන්නේ. මොනවද අපි සසරේදී උන්වහන්සේ පෙරුම්දම් පුරනකොට මොනවා හරි අපි ඉල්ලගත්ත නිසා. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාවන්තයන්ට තමයි අනුකම්පා කරන්න කියලා සඳහන් කළා මුලින්ම. ශ්‍රද්ධාව තියෙන අයට අනුකම්පා කරනවා. පිළිතුරු අපි හැමෝම හිතනවා බුදුරජාණන් වහන්සේලා හැමෝටම අනුකම්පා කරනවා කියලා. ශාන්ත සත්පුරුෂයෝ හැමෝටම අනුකම්පා කරනවා කියලා. ඒක අපේ හිතේ තියෙන ලොකු වැරදි වචනයක්. මේ සූත්‍රයේ මේ කාරණාව පැහැදිලි කරලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ අනුකම්පාව ලැබිය යුතු තැනැත්තාටයි භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කරන්න කියලා සඳහන් කරන්නේ. ඒ කියන්නේ ශ්‍රද්ධාව නැති කෙනාට බුදුරජාණන් වහන්සේලා අනුකම්පා කරන්නේ කියලා මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ශ්‍රද්ධාව තියෙන කෙනාටයි පළවෙනියටම අනුකම්පා කරන්නේ. අනුග්‍රහ කරන්නේ ශ්‍රද්ධාව තියෙන කෙනාට. අපි බුදුරජාණන් වහන්සේලා හරියට විවේකීට කැමතිද? කොයි තරම් විවේකීට කැමතිද? මේ ලෝකේ මේ ශාන්ත සත්පුරුෂයන්ට වඩා විවේකීට කැමති කෙනෙක් මේ ලෝකේ නෑ කියලා සඳහන් වෙන්නේ. ඒ තරම්ම විවේකීට හරි කැමති. දවසක් එක උපාසකවරු පිරිසක් බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න විහාරයට ඇවිල්ලා. හම්බ වෙන්න අවසර ලැබෙනකම් පැත්තකට වෙලා හිටියේ. ඒගොල්ලෝ හිතන් හිටියා. පිරිසක් අපි කවුරුත් දන්නවා විශාල පිරිසක් තැනකට එකතු වුණාම කොයි වගේද අපි ඉන්නේ කියලා. එහා පැත්තේ කෙනාට වැඩිය මෙහා පැත්තේ කෙනා වචන කතා කරනවා. මෙහා පැත්තේ කෙනාට වැඩිය එහා පැත්තේ කෙනා කතා කරනවා. උපදූප වැල්වට අරන් ඔක්කොම අපි කතා බහ කරනවා. ඒ අපේ හැටි. මහා උස්සමින් කතා කරනවා. වටේ කවුරු හිටියත් කමක් නැහැ. අපි උස්සමින් කතා කරනවා. සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේට මේක ඇහිලා අහනවා මහණෙනි කවුද මේ කෑ ගහන්නේ? මහණෙනි කවුද උස්සමින් කතා කරන්නේ? ස්වාමීනි ඉච්ඡානංගල වාසී උපාසකවරු පිරිසක් ඔබ වහන්සේව බැහැ දකින්න ඇවිල්ලා. ඔබ වහන්සේව වන්දනා කරන්න අවසර ලැබෙනකන් පැත්තකට වෙලා බලන් ඉන්නවා ස්වාමීනි. අවසර ලැබෙනකන් ඉන්නේ ඒගොල්ලෝ. මහණෙනි ඒගොල්ලොන්ට කියන්නේ මම ඒගොල්ලොන්ව බැහැ දකින්න කැමති නෑ කියලා කියන්නේ කිව්වා. බුදුරජාණන් වහන්සේ අනුකම්පා කරනසේක්වා. ස්වාමීනි අනුකම්පා කරනසේක්වා. ඒගොල්ලෝ හුඟක් දුර ඉඳලයි ඔබ වහන්සේව හම්බෙන්න ඇවිල්ලා ඉන්නේ. හුඟක් වෙහෙස වෙලා ගොඩක් මහන්සි වෙලා ඇවිල්ලා ඉන්නේ. බොහොම රස බොහොම ප්‍රණීත කාද්‍ය බෝධ්‍ය ආදී දේවල් අරගෙන ඇවිල්ලා ඉන්නේ ඔබ වහන්සේට පූජා කරලා වැඳලා කතා බහ කරලා යන්නේ. ඒ වෙලේ මතක් කරනවා මහණෙනි කොයි තරම් ඒ කෑම රස වුණත් කොයි තරම් ඒ කාද්‍ය බෝධ්‍ය ආදී දේවල් ප්‍රණීත වුණත් මధుර වුණත් සුළු මොහොතකින් අසුචි මල මුත්‍රා බවට පත් වෙනවා. ආන් එහෙම දෙයක් වෙනුවෙන් මගේ විවේකයේ මං නැති කරගන්න ඕන උද්ද මහණෙනි කියලා ඇහුවා. සීල භික්ෂුන් වහන්සේලා නිහඬ වුණා.
එතකොට හිතන්නකෝ කොයි තරම් විවේකයට කැමතිද කියලා. කොයි තරම් විවේකයට නිහඬතාවයට කැමතිද? එක දවසක් ස්වාමීන් වහන්සේලා වගේ ළඟ ඉඳගෙන බණ අහනවා. මේ ධම් සභාවේ ඉඳගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස බණ අහනවා. සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ ධම් සභාවට එනකොට කිසිම සද්දයක් නැහැ කියලා. බුද්ධ ආසනය මත වාඩි වෙනකොට දකුණු අත පැත්තෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ අසුන් ගන්නකොට වම් අත පැත්තෙන් නීලුප්පල වර්ණයෙන් බැබලෙන වාම ශ්‍රාවකයන් වහන්සේ මොග්ගල්ලාණන් වහන්සේ වැඩ ඉන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ රත්තරන් පාටින් බැබලෙනකොට බුදුරජාණන් වහන්සේ රන් කඳක් වගේ බබලනකොට ඊට එහා පැත්තෙන් ඉඳගෙන නිල් මහනෙල් මලේ පැහැයින් දක්ෂිණ වාම මහ ශ්‍රාවකයන් වහන්සේ බබලනවා. සඳහන් කරනවා කිසිම ශ්‍රාවකයන් වහන්සේ නමක් බණ අහනකොට උගුර පෑදීමක්වත් සිද්ධ කරන්නේ නැහැ කියලා. අපි පස්සේ නැති කොසල් මහරජුරු මේ පිරිස කෙරවල ඉඳගෙන දවසක් පරක්කු වෙලා ඇවිල්ලා බණ අහනවා. පස්සේ නැති කොසල් මහරජුරු දකින්න එක කාරණාවක්. ධම් සභාවට බණ අහන්න ආපු එක ස්වාමීන් වහන්සේ නමක් උගුර පාදනවා කියලා සඳහන් කරන උගුර කාරණුව කියලා. ඊට එහා පැත්තේ ඉන්න ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ දණහිසින් උගුර පාදපු ස්වාමීන් වහන්සේගේ දණහිසට තට්ටු කරලා කියනවා එවත්නි පේන්නේ නැද්ද බුදුරජාණන් වහන්සේ බණ කියනවා කියලා. එවත්නි පේන්නේ නැද්ද සුගතයන් වහන්සේ අමාදහම් දේශනා කරනවා කියලා. එවත්නි උගුර පාදන්න එපා. එවත්නි ශබ්ද කරන්න එපා. එවත්නි නිහඬ වෙන්න. එහෙම අර ස්වාමීන් වහන්සේට කියනවා. මේක දැකපු පසේනදි කොසල් මහ රජුරෝ හරියට සතුටු වුණා. දේශනාව ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. වන්දනා කරගෙන මතක් කරනවා ස්වාමීනි මට කතා කරන්න අවසර දෙන්න කියලා. බලන්නකො මේ ශ්‍රද්ධා සම්පන්නයන්ගේ හැටි. ළඟට ආපුවම දැන් අපි නම් කොහොමද? අපි ගියපුවාම අවසර දුන්නත් එකයි නැතත් එකයි අපි කතා බහ කරගෙන යනවා. හැබැයි සඳහන් කරනවා මට කතා කරන්න අවසර දෙන්න ස්වාමීනි කියලා අවසර ඉල්ලනවා. අවසර ලැබුණා. ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනය වගේ වෙනත් ශාසනයක් මේ ලෝකේ නෑ ස්වාමීනි කියලා කිව්වා. ඒ කියන්නේ ඔබ වහන්සේගේ ආගම වගේ වෙනත් ආගමක් මේ ලෝකේ මම නම් දැකලා නෑ ස්වාමීනි කියලා මේ කියන්නේ. වෙනත් ආගම් වල දැඩි නීති රීති දඬුවම් දීලා Tamanගේ ශ්‍රාවකයන් පාලනය කරගන්නකොට ස්වාමීනි ඔබ වහන්සේ කිසිම දවසක දඬුවම් දීලා දඩු මුගුරු අරගෙන ගහලා Tamanගේ ශ්‍රාවකයෝ පාලනය කරන්නේ නැහැ. ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ උන්වහන්සේලාම හික්මිනවන ස්වාමීනි. ඔබ වහන්සේගේ බුද්ධ පුත්‍රයෝ කොයි තරම් ශ්‍රේෂ්ඨයිද ස්වාමීනි. එහෙම කියලා මතක් කරනවා ස්වාමීනි. මම මෙහෙම කාරණාවක් දැක්කා. ඒ කාරණාව දකින්නකොට ඒ කාරණාව තමයි අර භික්ෂුන් වහන්සේ උගුරපාද භික්ෂුන් වහන්සේට මතක් කරනවා වෙත්නි සද්ද කරන්න එපා කියලා. ඒ වෙලේ කොසල් රජුරුවත් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා හිටියේ හරියට වෙහෙස වෙලා. මොන වගේ වෙහෙස වීමක්ද? රාජ සභාවේ රජුරෝ ඉස්සරහ තියාගෙන ඇමතිවරු වාද කරගන්නවා.
දේශ සහගත විදිහට කතා කරනවා. අපි දන්නවනේ ඒක අපිටත් අත්දැකීම් තියෙනවනේ. එහෙම නෙමෙයිද? ඇමතිවරු දෙපැත්තට බෙදිලා වාද කරගන්නවා. එක්කෙනෙක් තව කෙනෙක්ගේ වචනයට වඩා කෑ ගහනවා. අනිත් අය තමන් කියන වචනේ හරි කියනකොට තවත් පිරිසක් නෑ ඒක වැරදි අපි හරි කියනවා. රජ්ජුරුව කතා කරන එකවත් මේ ඇමතිවරුන්ට ඇහෙන්නේ නෑ. රජ්ජුරුව අමතක කළා. මේ කලහයක් තියෙන ඇමති මණ්ඩලයෙන් නැගිටලා ඒ ගමම්ම රජ්ජුරුව දුවගෙන ආවි බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට. ඇවිල්ලා කියනවා ඔබ වහන්සේ ළඟ ස්වාමීනි කොයි තරම් නිවීමක්ද ස්වාමීනි ඉන්න තියෙන්නේ. එතකොට හිතන්නකෝ කොයි තරම් විවේකයට කැමතිද කියලා. මේ විවේකයට කොයි තරම් කැමතිද කියන්නේ මේ කාරණා දැක්ුවේ. අපට හිතන්නවත් බෑ. නමුත් එච්චර විවේකයට කැමති මේ මහ සත්පුරුෂයන් වහන්සේ විවේකයේ පැත්තකටම දාලා ඔයගොල්ලෝ වෙනුවෙන් මං වෙනුවෙන් හරියට ජීවිතේ වෙහෙසෙව්වා. ඇයි එහෙම කියන්නේ? ආංගිකයි සඳහන් කළේ ශ්‍රද්ධාවන්තයට ලැබෙන පළවෙනිම ප්‍රතිලාභය පළවෙනිම වාග්ය ශාන්ත සත්පුරුෂයන්ගේ අනුකම්පාව ලැබෙනවා. කොයි තරම් අනුකම්පා කළාද? පංච බුද්ධ කෘත්‍යයක සඳහන් කරනවා. අපි බුදුරජාණන් වහන්සේ හැමදාම සතපුණාද? නෑනේ. හැමදාම සතපුණේ නෑ. පැයකුත් විනාඩි 20කුත් පමණ වේලාවක් විතරයි සතපුණේ. ඒත් හැමදාම නෙවෙයි. එතකොට අපේ පින්නදොන්න ප්‍රශ්නයක් තියෙයි. එහෙනම් එතනින් එහා මොනවද කළේ මෙච්චර වෙලා හැරලා කියලා? අපිටනේ වැඩ නැති පින්නට. සසර පිළිබඳව දැනගත්ත මේ උදාාර සත්පුරුෂයන්න් වහන්සේ අහිංසක මිනිසුන් කොහොමද සසරින් මුදවන්නේ කියලා හැම වෙලේම බණ කිව්වා. කොයිතරම් බණ කිව්වද? පංච බුද්ධ කෘත්‍යයක් සඳහන් කරනවා. භාග්‍යවතුන් වහන්සේ අවදි වුණාම උදේට භික්ෂුන් වහන්සේලා උපස්ථාන කරන්න දැහැටි උණුපැන් එල්පැන් තුන් ආකාර දැහැටි දෙආකාර ජලය භාග්‍යවතුන් වහන්සේට මෝ මණ්ඩලෙ දෝණී කරන්න සූදානම් කළා. බුදුරජාණන් වහන්සේ එතෙන්ට ගිහිල්ලා ඒ උපස්ථානීය පිළි අරගෙන පින්ඩපාතේ යන්න වෙලා වෙනකන් එතෙන්ට වෙලා වැඩ ඉන්නවා. බුද්ධ ආසනය මත. අරුණ නැගීගෙන එනකොට සඳහන් කරනවා පින්ඩපාතේ වඩින්න සිවුර ගැටවටු කරගෙන දෙවුර පොරවලා පාත්‍රය රුවාගෙන පින්ඩපාතේ වඩිනවා. එහෙම වඩිනකොට කෝටි ගණන් මිනිසුන් සංසාරයෙන් එතෙටපත් කළයි වඩින්නේ. නැවත පින්ඩපාතේ වළඳලා විහාරයට ඇවිල්ලා සැතපෙන්න පුළුවන් විවේක ගන්න පුළුවන්. නමුත් සඳහන් කරනවා සැතපෙන්නේ විවේක ගන්නෑ. බුද්ධ ආසනයට වෙලා තමන් පින්ඩපාතේ වැඩපු පාර දිහා බලාගෙන ඉන්නවා. මාත් එක්ක පින්ඩපාතේ වැඩපු මගේ ශ්‍රාවකයෝ මගේ දරුවෝ ඔක්කොම විහාරයට එනකන් කියලා මග බලාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. හරියට අම්මෙක් තාත්තෙක්වත් කරන්න නැති දෙයක් බුදුරජාණන් වහන්සේ කරනවා. දැන්නකො රෑ ලොකු ගමනක් ගිහිල්ලා දරුවොත් එක්ක දරුවෝ කියනවා අම්මේ තාත්තේ ඔයගොල්ලෝ ගෙදරට යන්නේ අපි රෑ වෙලා ඉන්නම්. හැබැයි කොයි අම්මද කොයි තාත්තද රෑට දරුවෝ එනකන් ගෙදරට වෙලා බලාගෙන ඉන්නේ. බොහොම සීමිත කීප දෙනයි. ඒ අතරිත් අපිට පුටුවේ බලනකොට නිින්ද ගිහිල්ලා. ඒ වෙලේ දැන් නිදි අපි විවේක ගන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ තමන් එක්ක පින්ඩපාතේ වැඩපු ශ්‍රාවකයෝ විහාරයට එනකන් කලින් ඇවිල්ලා බුද්ධ ආසනයේ මත වාඩි වෙලා ඉඳගෙන පාර දිහා බලාගෙන මග බලන් ඉන්නවා. මගේ ශ්‍රාවකයෝ
විහාරයට එනකන් කී. ශ්‍රාවකයෝ ආපුහාම භික්ෂූන් වහන්සේලා මතක් කරනවා ස්වාමීනි සියලු පිණ්ඩපාතේ වැඩපු ශ්‍රාවකයන් වහන්සේලා මෙතෙන්ට ආවා කියලා. ආන් මේ වෙලාවේ සුගන්ධ කුටියට ටිකක් ගිහින් විවේක ගන්නවා කියලා සඳහන් කරනවා. විවේක ගන්නත් කලින් භික්ෂූන් වහන්සේලාට අවවාද අනුශාසනා කරලා බණි කියලායි විවේක ගන්න යන්නේ. එහෙම විවේක ගන්න ගියාපුවාම නැවත අවදි වුණ වෙලේ ඉඳලා හැන්දෑවේ 6 විතර වෙනකන් බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ට බණ කියනවා. එතකොට මිනිස්සු හිතන්න ඕනේ අපේ භාග්‍යවතුන් වහන්සේ දවල් 12 විතර ඉඳලා හැන්දෑවේ 6 විතර වෙනකන් මිනිස්සුන්ට බණ කියනකොට ඒ බණ අහන්න මිනිස්සු හිටියද? අපි වගේ නෙවෙයි. අපි කොන්දේ අමාරු කියයි, දනිස් අමාරු කියයි, කකුල් අමාරු කියයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ශ්‍රද්ධාවෙන් ළඟ ඉඳගෙන බණ ඇහුවා. කොයි තරම් වෙලාවක් බණ කිව්වත් ඒ බණ ඇහුවා. 6ට විතර බුදුරජාණන් වහන්සේ වෙලාවක් තිබුණොතින් ඊළඟට පැම් පහසු වෙනවා කියලා සඳහන් කරනවා. පැම් පහසු වෙලා ඉවර වෙලත් ශරීරයේ තියෙන දිය වේලෙනකන් එතනත් තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට අවවාද අනුශාසනා කරනවා, ධර්ම සාකච්ඡා කරනවා, බණ කියනවා. ඊට පස්සේ එතනින් පස්සේ එළඹෙන්නේ භික්ෂූන් වහන්සේලාට බණ කියන වෙලාව. භික්ෂූන් වහන්සේලාට බණ කියනවා කියලා සඳහන් කරනවා හැන්දෑවේ 6 විතර වගේ ඉඳලා රෑ 10 විතර වගේ වෙනකම්. ඊට පස්සේ රෑ 10 ඉඳලා බුදුරජාණන් වහන්සේ ළඟින් මේ ස්වාමින් වහන්සේලා ඉබේම වෙන් වෙනවා කියලා සඳහන් කරනවා. සුගතයන් වහන්සේ බොහොම අපහසුයෙන් වැඩ ඉන්නේ, බොහොම අමාරුවෙන් වැඩ ඉන්නේ. දැන් උන්වහන්සේට ඊළඟ කාරණාවට ඉඩ දෙන්න ඕනේ. සඳහන් කරනවා ආන් මේ වෙලාවට භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟින් වෙන් වෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා කුටිවලට වඩිනවා සතපෙන්නේ. සමහර මහරහතන් වහන්සේලා සඳහන් කරනවා අෂ්ට සමාපatti ධ්‍යාන තියෙන මහරහතන් වහන්සේලා මේ මහා සාගරේ යටට ගිහිල්ලා ජලයේ යට කුටි හදාගෙන වාසය කරනවා කියලා සඳහන් කරනවා. ගිනි කඳු ඇතුළට ගිහිල්ලා ගිනි කඳු ඇතුලේ කුටි හදාගෙන වාසය කරනවා කියලා මේ සඳහන් කරන්නේ. අපිට හිතේ එතකොට හුස්ම ගත්තේ කොහොමද? ආන් එතනයි සඳහන් කරන්නේ තථාගත ශ්‍රාවකයන් වහන්සේලාට මේ මහ පොළොවේ තියෙන වැලි කැටයක්වත් හිංසාවක් පමුණවන්නේ නැහැ කියලා සඳහන් කරන්නේ. එතකොට බලන්නකො බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාට සැබෑවටම ශ්‍රාවකයන් වෙච්ච අයට මේ මහ පොළොව කොහොම සලකයිද? ඊළඟට දෙවියන්ට බණ කියන වෙලාව රෑ 10 විතර වගේ ඉඳලා පාන්දර 2-3 වෙනකන් දෙවියන්ට බ්‍රහ්මයින්ට බණ කියනවා. දෙවිවරු මේ අවස්ථාව වෙනකම් මග බලාගෙන ඉන්නේ කියලා සඳහන් කරනවා. හරියට කොයි වගේද? එක දරුවෙක් තමන්ගේ අම්මවයි තාත්තවයි අතහැර දාලා පිටරට රැකියාවකට ගිහිලා අවුරුදු 10 ඉක්මලා තමන්ගේ දරුවා එනකම් පාර දිහා බලාගෙන බොහොම ආදරෙන් මග බලන් ඉන්නවා වගේ. අවස්ථාව වෙනකන් දෙවිවරු ඉන්නවා. සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ ළඟට බණ අහන්න එනකොට අඩුම තරමේ අකුරු 4ක හරි ප්‍රශ්නයක් හදාගෙන යන්නේ කියලා බුදුරජාණන් වහන්සේගේ බණ අහන්න. හැබැයි අපි බණ අහන්න යනකොට අපි නිකන් ඔක්කොම දන්නවා වගේ. ඒ නිසා අපි ළඟ ප්‍රශ්න නෙවෙයි. ඒ නිසා අපි ප්‍රශ්න අහන්නේ නේ. බුදුරජාණන් වහන්සේටත් වඩා බුදුබව ලබා ගත්තා වගේ අපි ඉතින්දලා ඉඳලා ඔහේ නැගිටලා යනවා. හැබැයි දෙවිවරු එහෙම නැහැ. අකුරු 4ක හරි වචන කීපයක හරි ප්‍රශ්නයක් හදාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට එන්නේ. ඒ ප්‍රශ්නේ අහලා බණ අහන්න. බලන්නකො ශ්‍රද්ධාව. ඊට පස්සේ දැන් දවස පුරාම හරියට මහන්සි එක පාරම සතපෙන්න යන්න පුළුවන්. නමුත් සතපෙන්න යන්නේ කියලා සඳහන් කරනවා. පස්චිම යාමය, ඒ කියන්නේ අවසාන යාමය කොටස් 3කට බෙදෙනවා. ඒ කොටස් 3 පළවෙනි එක බුදුරජාණන් වහන්සේ සක්මන් භාවනාව වඩනවා කියලා සඳහන් කරනවා.
වෙහෙස වෙලා තියෙන මේ කයට විවේකයක් දෙන්න ඕන නිසා මේ ලෝකේ කෝටි ගණන් සත්‍යයෙන් නිදියගෙන ඉන්න අතරේ උන්වහන්සේ සක්මන් භාවනාව වඩනවා. දෙවෙනි එක පස්චිම යාමේ දෙවෙනි කොටසේ වේලාව තිබුණොතින් භාග්‍යවතුන් වහන්සේ සිංහ සෙයියාවෙන් දකුණු වැලෙන් පැයකුත් විනාඩි 20කුත් සැතපෙනවා. ඊට පස්සේ නැගිටලා තුන්වෙනි කොටසේ නැගිටලා අවදි වෙලා සක්වලවල් කෝටි ලක්ෂයක ආඥාව පතුරන බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා බලනවා අද දවසේ කාටද මගෙන් උදව් ඕනි කියලා. එතකොට බලන්න අපි පැය 7 8 9 හොඳට නිදියගෙන ඉන්න අතරේ පැයකුත් විනාඩි 20කුත් විතරක් ඇතැම් දවස්වලට සැතපීලා ඔබේ මගේ නිවන හෙව්වා. අර මිනිහව කොහොමද සංසාරයෙන් එතරටපත් කරන්න කියලා මගේ හෙව්වා. ශ්‍රද්ධාවන්තයින්ව මං කොහොමද සසරින් මුදවන්නේ කියලා මගේ හෙව්වා. එහෙනම් බලන්නකෝ තාම මෙච්චර වෙලාවක් ගිහිල්ලත් අපි විග්‍රහ කළේ මේ ශ්‍රද්ධාවන්තයින්ට ලැබෙන කාරණා එහෙම නැතිනම් ආනිසංස පහින් ප්‍රතිලාභ පහින් පළවෙනිම කාරණාව මොකද්ද? පළවෙනිම කාරණාව සාන්ත සත්පුරුෂයෝ ඉස්සෙල්ලාම අනුකම්පා කරන්නේ අනුග්‍රහ කරන්නේ කාටද? ශ්‍රද්ධාවන්තයින්ට. එහෙනම් දැන් තේරෙනව නේද බුදුරජාණන් වහන්සේ දුක් විඳේ ඇයි? ශ්‍රද්ධාව තියෙන අපිව සංසාරයෙන් මුදවන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ යම් කෙනෙක් ගාවට පැමිණුණා නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ පසේ බුදුරජාණන් වහන්සේලා යම් කෙනෙක් ළඟට ආවනම් ඒ ආවේ අසද්ධා සම්පන්නයෝ ළඟට නෙවෙයි. කා ළඟටද ආවේ? ශ්‍රද්ධාවන්තයෝ ළඟට. අසද්ධා සම්පන්නයෝ ළඟට කිසිම දවසක වඩින්නේ නැහැ කියලා සඳහන් කරනවා. උදාහරණයක් සංක ජාතකේ. සංක සිටුතුමා බ්‍රාහ්මණතුමා දවසකට ලක්ෂ 6ක් වේදම් කරලා රංකහවණු නගර ద్వාර 4 දානශාලා 4යි නගරයේ මැද එක දානශාලාවයි තමන්ගේ සිටු මාලිගාව ළඟ තමන්ගේ බ්‍රාහ්මණ මාලිගාව ළඟ එක දානශාලාවයි නොනවත්වා දන් දෙනවා. දන් දීදී ඉන්නකොට කල්පනා කරනවා දැන් මගේ ධනෙ ටික ටික අඩු වෙවි යනවා. හැබැයි දාන දීම නතර කරන්න හොඳ නැහැ. සේවකයන්ට කතා කරලා කියනවා ඔයගොල්ලෝ දන් දෙන්නේ දන් දීම නතර කරන්න එපා. මං රට ගිහිල්ලා වෙලෙහෙළඳාම් කරලා හම්බෙන මුදල අරන් එනකන් ඔය තියෙන ධනිය වියදම් කරලා හැමදාකම දන් දෙන්න කිව්වා. හැබැයි දන් දෙන්න නැවකන කියලා යන්න හදනකොට බොහොම අපූර්ව ජාතක කතාවක්. දන් දෙන්න යන්න හදනකොට සඳහන් කරනවා මුහුද මැදදී නැව කැඩිලා මැරෙන්න වෙනවා. ගන්ධමාදන පර්වතයේ ඉන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් මේක දැක්කා. මේ මහ සත්පුරුෂයන්ට හරියට පින් තියෙනවා. මම ඔහුට අනුකම්පා කරන්න ඕනේ. ආන් එහෙනම් පළවෙනි කාරණාව ඔහුට මං අනුග්‍රහ කරන්න ඕනේ. ඔහු ළඟට මං යන්න ඕනේ. ඇයි මේ ශ්‍රද්ධාවන්තයෝ ළඟට විතරක්ම යන්නේ? සඳහන් කරනවා ශ්‍රද්ධාවන්තයෝ විතරයි පුදන්නේ කියලා. උන්වහන්සේලා ළඟට යන්න කලින් බලනවා මම ළඟට ගියොත් වැඳීමක්, පිදීමක්, සිනාවීමක්, බණ ඇහිීමක් මගෙන් කරයිද? බලලා යන්නේ. නැත්තම් යන්නේ නෑ. එහෙනම් දන්නවා ළඟට ගියොත් මම පුදනවා කියලා. මේ නිසා ළඟට වඩිනවා. වඩින්නේ කොහොමද? නැව් නගින්න තියෙන පටුන් ගමට පසේ බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා සඳහන් කරනවා. ඝන
වෙච්ච අවුවේ මේ පයට මිරිවැඩි සංගලක්වත් නැතිව රත් වෙච්ච මේ වැලි පොළව තදින් පාග වඩිනවා කියලා සඳහන් කරනවා. තද වෙච්ච මේ අවුවේ දැන්නකො ගොඩක් අවුව වැටුණු තාර පාරකට පාවහන් දෙකක් නැතුව යනකොට කොහොම තියෙයිද අපිට? එහෙම පාරවල් පාගලා අපේ අතීතයේ අම්මලා තාත්තලාගේ කකුල් යට හරියට අපි කියනවා කොරස් කට්ට වගේ වෙලා කියලා. මේ සද්ධා සම්පන්න සංඝ බ්‍රාහ්මණතුමා මේක දැකලා දුවගෙන ගිහිල්ලා ඉල්ලීමක් කරනවා, ස්වාමීනි මේ අවුවේ කොහෙද මේ වඩින්නේ? ස්වාමීනි මේ තද අවුවේ කොහෙද වඩින්නේ? ස්වාමීනි මට අනුකම්පා කරලා මේ හෙවණ තියෙන ගහ යටට එන්න කියලා කිව්වා. මොකද බුදුරජාණන් වහන්සේ අනුකම්පා කළානේ ආවේ. මෙතෙන්ට ආවා. වැලි වලින් ආසනයක් හදලා කරේ දාගෙන ඉන්න උතුරු සළුව නමලා ආසනයක් හැදුවා. වඩා හිඳගත්තා. නැවේ යනකොට වතුර බොණ්ඩ අරගෙන ගියපු කලගෙඩියේ තිබුණු වතුර වලින් සුවඳ කලවම් කරලා සිරිපා මණ්ඩල දෙක ඉල්ලගෙන අත් දෙකේ තියාගෙන අත් දෙකෙන් පිරිමැද සිරිපා මණ්ඩලයේ හොදනවා. පිළිතුරු අපි හරියට සිරිපා මණ්ඩලයේවත් සෝදන්න දන්නවද කියලා අහුවා. ස්වාමින් වහන්සේලා නිකන් නෙවෙයිනි දානකට වඩිනකොට බණකට වඩිනකොට පාංශුකුලයකට වඩිනකොට විනය කර්ම කරන්න වඩිනකොට තැනකට වඩිනකොට නිකන් මේ වතුර ටිකක් වක් කරන්න නෙවෙයි මේ ශිරපතුල් දෙක දෙන්නේ. මේ මහා උත්තමයෝ බය නැතුව සිරිපා මණ්ඩල දෙක දෙන්නේ මේ අහිංසක මිනිස්සු කොයිතරම් දුප්පත් ඇද්ද පින්කමක් කරගන්න බැරුව ඉන්නවද දන්නේ නැහැ. මේ මිනිස්සුන්ට මගේ සිරිපා මණ්ඩල දෙක දෝවණය කරලා සංසාරයෙන් එතර යන්න මම උදව් කරන්න ඕනි කියලා යුන්වහන්සේලා පාද දෙක දෙන්නේ. එහෙම දෙනකොට අපි නිකන් වතුර ටිකක් අරගෙන ඔය ගහලා දාලා හොදනවද? එහෙම නැතිනම් ශ්‍රද්ධාවෙන් ඉල්ලගෙන අත් දෙක උඩ තියාගෙන පිරිමැද සම්බාහනය කර මේ පතුල් දෝවණය කර පිස්සද? ඒ කාරණාව බොහොම දිගයි. ඒක හරියටම කරගත්තා. තමන්ගේ බ්‍රාහ්මණතුමාගේ කකුල් දෙකේ තියෙන පාදුකා දෙක ගලවලා අරගෙන මතක් කරනවා, ස්වාමීනි ඔබ වහන්සේ ආයෙනම් මේ තදාවුවේ මේ වැලිවල පියවර තියන්න එපා. මේ පාදුකා දෙක උඩ ඉඳගෙන මේ වැලි පොළොවේ ඇවිදින්න ස්වාමීනි කියලා පාවාහන් යුගල පූජා කළා. මම මේ අවුවෙන් වේලිලා ගියාට කමක් නැහැ ස්වාමීනි. දාඩිය මුගුරු වැගිරිලා ගියාට කමක් නැහැ ස්වාමීනි. මගේ කුඩේ මම ඔබ වහන්සේට දෙනවා. මේ කුඩේ අරගෙන වඩින්න ස්වාමීනි කියලා කිව්වා. බලන්නකො ශ්‍රද්ධාව. පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කුඩයත් ඉහළගෙන පාදේ මේ පාදුකා දෙකක් දාගෙන වඩිනවා කියලා සඳහන් කරනවා. මේක දැකලා ශ්‍රද්ධාවෙන් පිරීලා ඉතිරිලා ගිහිල්ලා ඒ නැවේ යනවා. හැබැයි සඳහන් කරනවා ජීවිතේ බේරෙනවා කියලා. තවත් එක සිටුවරේ අවුරුදු 3ක් දුක් විඳලා එක ආහාර වේලක් කෑම කණ්ඩ එක සිටුවරේකින් දුප්පත් මිනිහෙක් අවුරුදු 3ක් බැල මෙහෙවරකම් කරනවා එක සිටුවරේක ළඟ. අවුරුදු 3ක් දුක් විඳලා ඒ කෑම වේල කණ්ඩ සිටුවරේ ළඟ ඉඳ ගන්නකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් මෙතෙන්ට වඩිනවා. දැන් තිබ්බේ නැද්ද පසේ බුදුරජාණන් වහන්සේන්ට වෙන කෙනෙක් ළඟට යන්නේ? තිබුණා. හැබැයි බැලුවා මේ අවුරුදු 3ක් බැල මෙහෙවරකම් කරලා මේ කෑම වේල කණ්ඩ යන මේ මිනිහා ළඟට මම ගියොත් මට ඒ දානි ටික පූජා කරනවාද? දැන් අපිට කරන්න පුළුවන් දෙයක අපිට කරන්න අමාරුයි. හැබැයි සඳහන් කරනවා අත තියෙනකොටම කෑම තලියට පසේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහින් හිටියා. ළඟට ගිහින් බොහොම ශ්‍රද්ධාවෙන් අවුරුදු 3ක් බැල මෙහෙවරකම් කරලා හම්බ කරගත්ත මේ බත් තලියේ පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පූජා කළා. එතකොට එහෙනම් මේ සඳහන් කළේ මොකක්ද? එනවනම් ඉන්නේ ළඟට අනුකම්පා කරන්නයි
ශ්‍රද්ධාවන්තයින් ළඟට අනුකම්පා කරන්න අනුග්‍රහ කරන්න යන්නේ සංසාර සාගරයෙන් මුදවන්න. ඊළඟට සඳහන් කරනවා යම් කෙනෙක් ළඟට පැමිණියනම් පැමිණියේ එළඹුණා නම් එළඹුණේ ශ්‍රද්ධාවන්තයින් ළඟට. ඊළඟට සඳහන් කරනවා යම් දෙයක් පිළිගන්නවා නම් පිළිගන්නේ ශ්‍රද්ධාවන්තයින්ගෙන් විතරමයි. අශ්‍රද්ධා සම්පන්නයින්ගෙන් පිළිගන්නේ නැහැ. හතරවෙනි කාරණාව යම් ධර්ම කාරණාවක් කියලා දුන්නා නම් කියලා දෙන්නේ ශ්‍රද්ධාවන්තයින්ට විතරයි. අශ්‍රද්ධා සම්පන්න අයට බණ කියන්නේ නැහැ. ඇයි එහෙම කරන්නේ නැත්තේ? මොකද අශ්‍රද්ධා සම්පන්න අයට බණ කිව්වට ඉති වැඩක් නැහැ. අශ්‍රද්ධා සම්පන්න අයට බණ කිව්වොත් දේශකයාණන් වහන්සේ වෙහෙස වුණා විතරයි. අපරාධි උන්වහන්සේගේ වෙහෙස වීම. හැබැයි සඳහන් කරනවා ශ්‍රද්ධාවන්ත අයට බණ කිව්වහම ඒගොල්ලෝ ආවේ වෙන විදිහකට නම් නැගිටලා යන්නේ වෙන විදිහකට. ඒ කියන්නේ වැරදි කර කර ආපු කෙනෙක් ඒ ධර්ම දේශනාව අහලා එතනින් නැගිටලා යන්නේ තමන්ගේ වැරදි හදාගෙන. ඒ තමයි ශ්‍රද්ධා සම්පන්නයගේ හැටි. එහෙමනම් යම් ධර්මයක් දේශනා කරනවා දේශනා කරන්නේ ශ්‍රද්ධාවන්තයට. ශ්‍රද්ධාවන්තයා පස්වෙනි කාරණාව කලුරිය කරපුවාම මරුණහම අනිවාර්යෙන්ම දෙවියන් අතර උපදිනවාමයි. ඒ පස්වෙනි කාරණාව. කිසිම දවසක නිරයන් දකින්නේ නැහැ. අපදාන පාළි සමහර රහතන් වහන්සේලා සඳහන් කරලා තියෙනවා මම නිවන් දකින්නකම්ම මේ කරගත්ත පුණ්‍ය කර්මය නිසා අපාය කියන වචනේ අහන්නවත් මට ලැබුණේ නැහැ කියලා. එතකොට හිතන්නකෝ ඔබයි මමයි කී වතාවක් අපාය උපදිලා ඇද්ද? ඔබයි මමයි කෝටි වතාවක් එක දිගට අපාය උපදිනකොට හරියටම හරි ශ්‍රද්ධාවන්තයා එකපාරයි දෙපාරයි මොකද යම් අඩුපාඩු වැරදි සිද්ධ වුණා නම් එකපාරයි දෙපාරයි තුන් වතාවයි නිරේ උපදින. ඒ අඩුපාඩු වුණා නම් විතරයි හිතන්න එපා ශ්‍රද්ධාවන්තයෝ නිරේ උපදිනවා කියලා. වැරදි සිදු වුණා නම් විතරයි. ඒත් එයා එතනින් බේරෙනවා. ශ්‍රද්ධාවන්තයාට කොයි තරම් ආරක්ෂාවක් තියනවද? මේ මහ මුහුද, මේ ගස් කොළන්, මේ ස්වභාව ධර්මයේ මේ මහ පොළොවේ යොදුන් 2,40,000 ගණකට බොල් පොළොව පවා ආරක්ෂා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට මේ සූත්‍රයේම සඳහන් කරනවා මහණෙනි මේ තමයි ශ්‍රද්ධාවන්තයට ලැබෙන ආනිසංස පහ. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ශ්‍රද්ධාවන්තයා හරියට කොයි වගේද? හතරමං හන්දියක තියෙන හොඳට අතුපතුර විහිදිලා ගස් කොළන් ගෙඩි අතු හොඳට හැදුනේ මහ විශාල නුග ගහක් වගේ කියලා. හතර දිසාවෙන් මෙන කුරුල්ල කොබෙයෝ ආදි සත්තු මේ ගහට ඇවිල්ලා කැමති විදිහට පළ ගෙඩි කනවා. කොළ අතු කනවා. සිව් දිසාවෙන් මිනිස්සු හේවණක් නැතිකොට මේ හතරමං හන්දියේ තියෙන මේ ගහ යටට ඇවිල්ලා විවේක ගන්නවා, නිදිය ගන්නවා, සැතපෙනවා, කෑම්බීම උයා ගන්නවා. මේ ගහේ තියෙන ගෙඩි කනවා බොනවා. ශ්‍රද්ධාවන්තයා හරියට ආන්ගේ විශාල නුග ගහක් වගේ කියලා දේශනා කළා. ශ්‍රද්ධාවන්තයෝ ළඟටමයි ශ්‍රද්ධාවන්තයෝ හොයාගෙන ඉන්නේ කියලා දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ප්‍රඥාවන්තයින්ම විතරමයි උදාර ශ්‍රේෂ්ඨ සත්පුරුෂයින්ම විතරමයි ශ්‍රද්ධා සම්පන්නය ඇසුරු කරන්නේ. ශ්‍රද්ධා සම්පන්න අය කවමදාකවත් අසත්පුරුෂය ඇසුරු කරන්නේ නැහැ කියලා සඳහන් කළා. අපි නම් කියනවනේ එයාගේ තරම දැනගෙනයි මං එයාව ඇසුරු කරන්නේ. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? එයාගේ තරම දැනගත්තත් එකයි නැතත් එකයි අසත්පුරුෂයා විදිහටම දැකලා අතහරින්න කියලා දේශනා කළා. ඇයි එහෙම කිව්වේ? යම් බුද්ධිමතෙක් නමුත් සත්පුරුෂයෙක් නමුත් අසත්පුරුෂයෙක් ඇසුරු කළොත් එයා ඊටාම වේගයෙන් ඊටාම සියුම්ව දන්නේවත් නැතුව මිත්‍යා දෘෂ්ටියට යනවා කියලා සඳහන් කළා. ඒ කාරණා අපිට මේ සමාජයේ පේන්නම තියෙනවා. ධම්මරුචි කියලා මහරහතන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ ළඟ දවසක් මතක් කරනවා ස්වාමීනි
මම ඔබ වහන්සේව සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් අතහැර ගත්තා. ඒ කියන්නේ සුමේද තාපසයන් වහන්සේගේ ළඟින්ම ඉඳපු කෙනෙක් පස්සේ කාලයේදී සුමේද තාපසයන් වහන්සේව අතහැරලා අසත්පුරුෂ ආශ්‍රය වෙරඳ ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් හරියට පව පුරව ගත්තා. වැරදි වැඩ කරලා අම්මටත් ගහලා මව මරලා දැම්මා. නිරේට ගියේ එදා ඉඳලා ගෞතම බුදු පියාණන් වහන්සේගේ කාලයේ දක්වාම නිරයන් වල පැහි ඉඳලා ආවි. බුදුරජාණන් වහන්සේ කාරණාව දන්න නිසා ඇහුවා ධම්මරුචි ගොඩක් කාලෙකින් නේද කියලා. එහෙමයි ස්වාමීනි එහෙමයි. ඔබ වහන්සේව සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මට අතහැරුණා. ඔබ වහන්සේව අතහැරුණ නිසා මං හරියට දුක් විඳ ස්වාමීනි. නමුත් අදින් පස්සේ නම් මං ඔබ වහන්සේව අතහැර ගන්නෑ ස්වාමීනි කියලා කිව්වා. ධම්මරුචි මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙලා ස්වාමීනි මං ඔබ වහන්සේ පිටිපස්සෙන් ඉන්නවා කියලා ඉඳලා ආයුෂ විර වෙලා පිරිනුවම් පෑවා. සත්පුරුෂයෝ කොයිතරම් වටිනවද? ආන්ගේ නිසා දේශනා කළා සත්පුරුෂයෝම ඇසුරු කරනවා කවුද? ශ්‍රද්ධාවන්තයා. අවසානෙටම මේ දේශනාවේ අප බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සත්පුරුෂ කෙනා උත්තම වූ සත්පුරුෂයන් වහන්සේලාගෙන් දහම් අහලා නිවන් අවබෝධ කරගන්නවා කියලා. පින්තුනි මේ සූත්‍රයේ කොයි තරම් ගැඹුරට ධර්ම කාරණා සාකච්ඡා කරන්න පුළුවන්ද? මේ බොහොම කෙටියෙන් මේ කාරණා සාකච්ඡා කළේ ධර්ම දේශනාව නිමා කරන්නට කාලය ලං වෙලා තියෙන නිසා අපි හැමදෙනාම හුඟක් වාසනාවන්තයි, ගොඩක් පින් කරපු අය. බුදුරජාණන් වහන්සේ අපි කොයිතරම් වාසනාවන්ත නිසා පින්තුනි කියලා කතා කළා. එහෙමනම් අපි උන්වහන්සේගේ දරුවෝ, උන්වහන්සේ අපේ පියාණන් වහන්සේ තවමත් තුන්වෙනි පරිනිර්වාණය කරලා නැතිව වැඩ ඉන්නවා. අපි දිහා බලාගෙන අපට අනුකම්පා කරලා ඒ උදාාර බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ ඔබට මට සංසාර සාගරයෙන් එතර යන්න අනුග්‍රහ කර තාම වැඩ ඉන්නවා. ඒ උතුම් වූ මුනීන්ද්‍රයන් වහන්සේගේ ආශිර්වාදය ලබාගෙන සංසාරයෙන් එතර වෙන්න වෙරවැයන් වඩන්න. එහෙනම් මේ කාරණා පහ ජීවිතේ හොඳට ප්‍රගුණ කරන්න හිතන්නේ දැන් තේරෙන්නේ නැද්ද මම ඔබ කොයි තරම් වාසනාවන්ත ශ්‍රද්ධා සම්පන්නයිද කියලා? එහෙනම් හරි වාසනාවන්තයි. මේ උතුම් සද්ධර්ම දේශනාවෙහි පින්වන්ත දායකත්වයේ සඳහන් කරනවා. මේ උතුම් ධර්ම කාරණා මුළු මහත් ලෝක ධාතුටම දානී කරන්නේ ප්‍රධාන දායකත්වයේ සපයන්නට යෙදුණී ආර්.පී. පියදාස, ආර්.පී. ලොසිහාමි, ඒ දෙපළ ඇතුළු පවුලේ පින්වත් පිරිස ඇතුළු කාරුණික ගුණගරුක සත්පුරුෂ පින්වත් පිරිස සහ අනිකුත් සියලුම දෙනා විසින් දායකත්වයේ සපයන්නට යෙදුණු බව සඳහන් කරනවා. ඒ පිරිස ආර්.පී. පියදාස මහත්මයා, ආර්.පී. සුමනදාස මහත්මයා, ආර්.පී. අමරසිංහ මහත්මයා, ආර්.පී. පොඩියප්පු මහත්මයා, අනෝමා ඥානවති, සුනන්දා සෙනවිරත්න, ප්‍රගීතා හේමචන්ද්‍ර, නිමල් එදිරිසිංහ, මහේෂ් එදිරිසිංහ, ඩී.එම්. ප්‍රියන්ත, හේම්බණ්ඩා හේරත්, කව්වම්මා හේරත්, කරුණාරත්න වෙද මහත්මයා, එච්.එම්. කපුරුබණ්ඩා, ආයි.බී. පුංචිමැණිකා, පී.එච්. සුනීතා, එවැගේම කිරිමල්ලු, ශිශිර කුමාර, උපාලි සේනාරත්න, වසන්ත, ඉන්ද්‍රාණි උපාලි සේනාධීර, ප්‍රේමාවති, අයි.එම්. අබේරත්න, එච්.එම්.ජේ. සුබසිංහ, කමලාවති, අයි.එම්. පොඩිමැණිකා, සිට්ටම්මා, අයි.එම්. මැණිකේ, එච්.එම්. මුතුබණ්ඩා, එච්.ඒ. විමලාවති, ඩී.එම්. පොඩිමැණිකා,
IB පොඩිමෙනිකා, ඒ වගේම නන්දාවති, සුනිල් හා ශාන්ත මහත්මයා, පීරිස් හාමි, වසන්තා රත්නායක, මෙනිකේ නිමල් මුණසිංහ, HMB ජීවන් නයිදේ, HM නිමල් සිරි දයානන්ද, HM නිමල් දිසානායක, HMG මාලනී, සමන්ත, කළුවෙතනා, කමලාවති, ඒ වගේම ඊට අමතරව මේ කුසල කර්මයේ සඳහා අතිවිශාල දායකත්වයක් ලබා දුන් පිරිසක් සඳහන් කරලා තියෙනවා. ඒ සියලුම දෙනාම මේ මහත් වූ කුසල කර්මයේ සඳහා දායකත්වයේ ලබා දුන් බව සනිටුහන් කරනවා. මේ සියලුම පින්වත් පිරිසේ විශේෂ අරමුණ දායකත්වයේ දරනු ලබන සියලුම දෙනාගේ නමින් නැසී පරලෝ සපත් සංසාරගත ඥාති වර්ගයා මේ සියලුම පින් අනුමෝදන් වී සංසාර සාගරයෙන් එතරටපත් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ මහත් වූ කුසල කර්මයේ සඳහා විශේෂ දායකත්වයේ ලබා දෙන RP පියදාස, RP ලුසිහාමි දෙපළගේ විශේෂ කාරණාවක් සඳහන් කරනවා. RP ආයුෂ් රන්දීර් ප්‍රියලාල් පුතුණුවන්ගේ දෙවන උපන්දිනයේ නිමිත්තෙන් මේ මහත් වූ කුසල කර්මය සිද්ධ කර ගන්නට යෙදුණු බව රත්නත්‍රි අනන්ත ගුණ බලයෙන් ඒ පුතුණුවන්ට නිදුක් නිරෝගී චිර ජීවනයේ ආයුරාරෝග්‍ය සම්පන්නිය උදාපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. බලල්ල ශ්‍රී දිමුල්ගිරි විහාරස්ථානයේ විහාරාධිපති අවසරයි පූජනීය කැකුණාවේ ආර්ය වංශ නායක ස්වාමීන් වහන්සේට රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා. හේනුකල ශ්‍රී දන්තපා විහාරස්ථානයේ වැඩ සිටින ගරුකටයුතු ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය ස්වාමීන් වහන්සේලාට රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා. උන්වහන්සේලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලබා ගනිත්වා. දායක පිරිසට හා පැමිණි සද්ධර්ම ශ්‍රවණය කළ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී චිර ජීවනයේ උදාපත් වේවා කියලා ආශිර්වාදයෙන් සිද්ධ කරනවා. ගම්වාසී ලෝකවාසී සියලුම දෙනාටමත් මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණී කරන්න පැමිණි ඔබ සියලුම දෙනාටමත් සද්ධර්ම ශ්‍රවණී කරන්න පැමිණි අපේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ස්වාමීන් වහන්සේලාට මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණී කරන්න මෙතෙන්ට පැමිණි අප කල්යාණ මිත්‍ර අපේ සිල් මෙහෙණින් වහන්සේලාට මේ සියලුම පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී චිරජීවනයේ ලබාගෙන සසුන් කරවල සංසාර සාගරයෙන් එතර යන්නේ මේ සියලුම කුසල් මහත් වූ ශක්තියක් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත අවසරයි දරණාගම කුසලධම්ම මහා ස්වාමින් වහන්සේටත් බොරලන්දී වජිරඥාන මහා ස්වාමින් වහන්සේටත් රටට දැයට නිර්මල පර්‍යාප්තිය දානය කරන්න වෙහෙසෙන බෞද්ධ කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් අනුරාධපුර ශාඛාවේ අපේ පින්වත් සත්පුරුෂ මහත්මානන්ටත් මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ කුසල කර්මයේ සඳහා නන්නවින් සහයෝගය දැක්වූ උදව් උපකාර කළ හැමත මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. ඒ වගේම සම්මාදිට්ඨිගත බ්‍රහ්මරාජීන් දිව්‍යරාජීන් වහන්සේලා මේ සියලු පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. රණවිරුවන්ටත් ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් හැමතත් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. ඒ වගේම ධර්ම දේශනාව තුළින් මාරස් කළ සියලු පින් මහා පැවිදි භූමියට පත් කළ ගුරු දෙගුරුන්ට ධර්ම මාර්ගයේ කියා දුන් අවසරයි පරම පූජනීය කෝරළයාගම සන්තිස්ස මගේ පින්තුන් වහන්සේටත් මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. මේ මහත් වූ කුසල කර්මයේ සඳහා ප්‍රධාන දායකත්වයේ සපයා දුන් RP පියදාස ලුසිහාමි යන දෙපළ ප්‍රධාන කොටගත්
ඔබ සියලුම දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම දෙසාම මේ මහත් වූ කුසලයෝ පාරමී ධර්මයන් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක ශාසනං තී දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති උතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ